25 ලකුණු 100ක් පමණ පළවෙනි ප්‍රශ්න පත්‍රයෙන් ආවරණය වෙනවා. අපි දන්නවා ප්‍රශ්න පත්‍රයකට සාමාන්‍යයෙන් ලකුණු 1000ක් ලැබෙනවා. එකෙන් 10න් එකක් 100ක් පමණ ලැබෙනවා. දැන් අපි බලමු සංකීර්ණ සංඛ්‍යා කියන එක මොනවද කියලා. ඉස්සෙල්ලම අපි මේ සඳහා පාඩමට අවතීර්ණ වෙන්න කලින් ඕගොල්ලෝ බොහෝ විට මේ සම්බන්ධයෙන් සංකීර්ණ සංඛ්‍යා පිළිබඳ දැනුවත් වීමක් නැහැ. අපි ඉස්සෙල්ලම බලලා ඉමු සංකීර්ණ සංඛ්‍යා කියන්නේ මොනවද කියලා. මෙන්න ඕගොල්ලන්ට දෙනවා රසවත් ගැටලුවක්. මේක හොඳින් අහගෙන ඉන්න. මම මේ පුළුවන් නම් මේක කියවන්න. මම මේක කියවන්නම් ඕගොල්ලන්ට පහසු වෙන්න. අතීතයේ සිටි තරුණයන් දෙදෙනෙකුට ඔවුන්ගේ මියගිය සීයාට අයිති වටිනා වස්තුවක් නිදන් කර ඇති තැනක් පිළිබඳ විස්තරයක් පෙට්ටගමක තිබී හමු වුණා. විස්තරයට අනුව වස්තුව වලලා තිබුණේ ගමාසල මුහුදේ තිබූ කුඩා දිවයිනකයි. නැගෙනහිර වෙරළෙන් දිවයිනට ගොඩ බැස්ස විට ගලින් නෙලන ලද ප්‍රතිමාවක්, විශාල නුග ගහක් සහ විශාල කළුවර ගහක් ඒකරේඛීය නොවන ස්ථාන තුනක පිහිටා තිබෙනවා. ප්‍රතිමාවට ඉදිරිපසින් ගස් දෙක පිහිටා තිබුණා. ගස් දෙක ප්‍රතිමාවට වඩා මුහුදට කිට්ටුයි. වස්තුව වලලා ඇති ස්ථානය විස්තර කර තිබුණේ මෙහෙමයි. ප්‍රතිමාවේ සිට නුගගහ වෙත පියවර මනිමින් ගමන් කර නුගගහ පාමුලදී එම රේඛාවට ඒ කියන්නේ අර ප්‍රතිමාව ඉඳන් නුගගහ දක්වා ඇවිදගෙන ආපු රේඛාවට හරියටම අංශක 90කින් වම් පසට හැරි ප්‍රතිමාවේ සිට නුගගහ වෙත ආ පියවර ගණනම ගොස් එම ස්ථානයේ බිම සලකුණු කරන්න. කූඤ්ඤයක් හරි මොකක් හරි ගහලා බිම සලකුණු කරගන්න පුළුවන්. නැවත ප්‍රතිමාව මුලට ගොස් කළුවර ගහ වෙත පියවර මනිමින් ගමන් කර කළුවර ගහ පාමුලදී එම රේඛාවට හරියටම අංශක 90කින් දකුණු පසට හැරි ප්‍රතිමාවේ සිට කළුවර ගහ වෙත ආ පියවර ගණනම ගොස් එම ස්ථානයේද බිම සලකුණු කරන්න. පොළොවේ ලකුණු කරන ලද ස්ථාන දෙක යා කළ විට එම රේඛාවේ හරි මැද වස්තුව වලලා ඇත. ඔවුන්ට හමු වූ මේ පත්‍රිකාවේ මේ විස්තරය හැර වෙන කිසිම රූප සටහනක් තිබුණේ නැහැ. මේ විස්තරය මේ සරල රූප සටහනක් අපි ඇඳගත්තොත්, මනස්කල්පිත රූප සටහනක් අපි ඇඳගත්තොත් විස්තරයට අනුව ඔයගොල්ලන්ට පැහැදිලි වෙනවා මොකද්ද මේ කියන්නේ කියලා. අර චූටි රූපයෙන් පෙන්වන්නේ අදාළ ප්‍රතිමාවයි. චූටි මිනිසෙක් වගේ ඉන්නේ එතන ඒ අදාළ ප්‍රතිමාව තියෙනවා. එතකොට මිනිසා මේ ගිය තරුණෙක් ඒ අදාළ උපදේශ අනුව කරන්න ඕනි ඔය ප්‍රතිමාව ළඟ ඉඳන් අර කොළ පාටින් තියෙන්නේ නුග ගහ. ඒ නුග ගහ ළඟට ඉස්සෙල්ලම ඇවිදගෙන එනවා. ඒ පියවර ගාන ගනිමින් හරියටම එකෙන් අංශක 90ක් වමට හැරිලා ඊට පස්සේ ගමන් කරන්න ගන්නවා. අර නිල් පාට රේඛා දෙක. එතකොට ඔයගොල්ලන්ට පේනවා ඒ ප්‍රතිමාව ළඟ ඉඳන් නුග ගහ ළඟට ඇහිලා නුග ගහ ඉඳන් අංශක 90ක් වමට හැරිලා ඒ සමාන දුරක් ගිහිල්ලා එතන පොළව ලකුණු කරනවා. ඊට පස්සේ මොකද කරන්නේ? ආයිමත් අර ප්‍රතිමාව ළඟට ඇහිලා එයා යනවා කළුවර ගහ ළඟට. එතකොට ඒ ගිය දුරම ඒක දකුණට හැරිලා කළුවර ගහ ළඟ ඉඳන් දකුණට හැරිලා ගමන් කරලා එතනත් පොළවේ සලකුණක් කරනවා. ඊට පස්සේ මොකද්ද කරන්නේ? අර ඔය දැන් පොළවේ සලකුණු දෙකක් දාලා තිනවා. ඔය දෙක යා කරනවා. යා කරලා ඒ දුර මැන ගන්න පුළුවන් පියවර වලින්. ඔය ඒ කාලේ තිබිච්ච මිනුමකින් මැනගෙන ඒකේ හරි මැද හොයා ගන්නවා. මෙන්න මේ හරි මැද තමයි මේගොල්ලෝ මේ වස්තුව වලලන්නේ. හරි. දැන් බලමු මේගොල්ලෝ මේ වස්තුව හොයා ගන්න දැන් මේ දූපත බලා යාත්‍රා කරන්න ගන්නවා. අපි බලමු මොකද වෙන්නේ කියලා. තරුණයන් දෙදෙනා විස්තරය රැගෙන වස්තුව සොයා ගැනීමේ අරමුණින් දූපතට යාත්‍රා කළා. නියමිත තැනින් දූපතට ගොඩ බැසු විට ඔවුන්ට විස්තරයේ තිබූ කළුවර ගහ සහ නුග ගහ දක්නට ලැබුණා. අවාසනාවකට ප්‍රතිමාව හෝ එය තිබූ තැන පිළිබඳව කිසිම සලකුණක් නැහැ. ඒක ගොඩක් වෙලාවට නිදන් හොරු විසින් කලකට පෙළ රැගෙන ගිහිල්ලා වෙන්න පුළුවන්. බලාපොරොත්තු සුන් වූ තරුණයින් තන තන වලවල් හාරා වස්තුව සෙව්වද එය අසාර්ථකව හිස් අතින් ආපහු ආවා.
ඇත්තෙන්ම ඔවුන් සංකීර්ණ සංඛ්‍යා සංකල්ප හොඳින් අවබෝධ කරගෙන සිටියේ නම් ප්‍රතිමාව නොතිබුණද එම වස්තුව වැළලූ ස්ථාන හරියටම දැනගැනීමට පුළුවන්කම තිබුණා. මෙම පාඩම් මාලාව අවසානයේ ඔබ සංකීර්ණ සංඛ්‍යා සංකල්ප විශේෂයෙන්ම ඒ ආශ්‍රිතව තියෙන ජ්‍යාමිතික සංකල්ප හොඳින් අවබෝධ කරගත්තොත් ඔබට මෙම ගැටලුව විසඳිය හැකියි. දැන් දැක්කනේ දුවේ පුතේ මෙතන මේ ඊටාම ප්‍රායෝගික ගැටලුවක් තියෙන්නේ. ඇත්තටම එක්තරා ආකාරයකට ඔයගලන්ට බුදුමත් හිතෙනවා ඇති අර ප්‍රතිමාව ළඟ ඉඳන් තමයි දුර මැන්නෙත් අර දිශාවන් අංශක අණුවට හැරෙන ආකාරය මැන්නෙත් එතකොට ඒ රේඛාවන් අවශ්‍ය වෙනවා. ඒත් සංකීර්ණ සංඛ්‍යා මූල ධර්ම හොඳට අවබෝධ කරගත්තොත් නිකන් යාන්ත්‍රිකව සංකීර්ණ සංඛ්‍යා හැදෑරීම නෙමෙයි මේකේ විශේෂයෙන්ම ජ්‍යාමිතික සංකල්පය පිළිබඳ සංකීර්ණ සංඛ්‍යා ආශ්‍රිත මූල ධර්ම හොඳින් අවබෝධ කරගත්තොත් ඕගොල්ලන්ට මේ ගැටලුව විසඳන්න පුළුවන්. ඒ කියන්නේ අර ප්‍රතිමාව නැති වුණත් කොහොමද මේ වස්තුව වලලා තිබුණු ස්ථානය කොහොමද හොයාගන්නේ කියලා ඒ ගැටලුව විසඳ ගන්න පුළුවන් ඕගොල්ලන්ට මේ සංකීර්ණ සංඛ්‍යා මූල ධර්ම භාවිතා කළා. මම මේ දුවල පුතලට අභියෝගයක් විදිහට ඉදිරිපත් කරනවා මේ පාඩම් මාලාවට මේ සංකීර්ණ සංඛ්‍යා පිළිබඳ පාඩම් මාලා කීපයක් යනවා. මේක හොඳින් අවබෝධ කරගන්න ඒ අවබෝධ කරගෙන ඇත්තෙන්ම මේ අභියෝගය මේ දුන්න ගැටලුව කොහොමද මේ මූලධර්ම භාවිතා කරලා විසඳන්නේ කියන එක ඕගොල්ලන්ට පැහැදිලි කරන්න පුළුවන් අවසානයේ. ඉතින් මෙතන මේ සංකීර්ණ සංඛ්‍යා වලින් තාත්වික ලෝකයට අදාළ බොහෝ ගැටලු විසඳන්න පුළුවන්. මේ තියෙන්නේ රූප දෙකක් තියෙනවා. පළවෙනි රූපයේ ඔයගොල්ලෝ දකින්න අර ගෙම්බෙක් ඉන්නවා ළිඳ ඇතුලේ. දැන් ඉතින් මේ ගෙම්බගේ චලනය ළිඳ ඇතුළට සීමා වෙලා තියෙනවා. ඒ වගේම ගෙම්බගේ දර්ශනපතයත් බොහොම පටුයි. මේක නිකන් හරියටම මිනිසා අපි දැනට ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙන තාත්වික සංඛ්‍යා පද්ධතියට පමණක් සීමා වුණා වගේ. දෙවෙනි රූපේ දැක්කන්නේ මොකද්ද? ගෙම්බා ළිඳෙන් එළියට එනවා. ළිඳෙන් පිටට පැමිණි ගෙම්බාගේ දර්ශනපතේ සහ චලනය පුළුල් වී ඇත. මිනිසා තාත්වික සංඛ්‍යා පද්ධතියේ සිට සංකීර්ණ සංඛ්‍යා පද්ධතියට පිම්මක් පැන්නා වැනිය. දැන් මේ දුලබුතාට තේරෙනවා මේ සංකීර්ණ සංඛ්‍යා කියන එක මිනිසා නිර්මාණය කරගත්තත් එක්ක විශේෂයෙන්ම ගණිතය හා ඒ ආශ්‍රිත විද්‍යාවන්හි ඒ වගේම ඒ විද්‍යාවේ භාවිතයින්ට මේක කොච්චර ඉවහල් වුණාද කියලා. ඒක හරියටම කියනවා නම් අර ගෙම්බගේ දර්ශනපතය පුළුල් වුණා වගේම ගෙම්බගේ චලනය පුළුල් වුණා වගේ. හරියට අර දර්ශනපතය පුළුල් වුණා කියන්නේ ඒ සංකීර්ණ සංඛ්‍යා ආශ්‍රිතය නැත්තම් ගණිතය ආශ්‍රිත අර සෛද්ධාන්තික පැත්ත වර්ධනය වුණා වගේ. ඒ වගේම අර චලනය පුළුල් වුණායි කියන්නේ එයාට අර මේ මිනිසාට අර භාවිතය ඉංජිනේරු භාවිත නොඑක ආකාරයේ භාවිත කියන එක ගොඩනගා ගැනීමට මේ සංකීර්ණ සංඛ්‍යා ඉවහල් වුණා වගේ. ඕගොල්ලන්ට අපිට පුළුවන් ඊළඟට බලන්න ඇත්තටම මේ සංකීර්ණ සංඛ්‍යාවල මේ ප්‍රායෝගික ලෝකයට කොච්චර දුරට වැදගත් වෙනවද කියන එක අපිට බලන්න පුළුවන්. සංකීර්ණ සංඛ්‍යා පද්ධතියේ නූතන ලෝකේ භාවිතය. දැන් ඕගොල්ලන්ට පේනවා ඇති මෙතන මෙන්න මේ සමීකරණය මොකක්ද? මේ පළවෙනි සමීකරණය තමා සුප්‍රකට සාපේක්ෂතාවාදය පිළිබඳව ඇල්බර්ට් අයින්ස්ටයින් කියන විද්‍යාඥයා විසින් සූත්‍රගත කරන ලද සමීකරණය. මේක ඔයගලන්ට දැනට දකින්න ලැබෙන්නේ නැහැ මේ i නැත්තම් සංකීර්ණ සංඛ්‍යාවල ඔයගොල්ලෝ දන්නවා ඇති අපි ඉස්සරහට ඉගෙන ගන්නවා අර i කියන එකකින් තමයි සංකීර්ණ සංඛ්‍යා නිර්මාණය වෙන්නේ. මෙතන එහෙම i කියන එක දකින්න නැති වුණත් මේ සාධාරණ සාපේක්ෂතාවාදය පිළිබඳ මේ සූත්‍රයේ සූත්‍රගත කිරීමේදී සංකීර්ණ සංඛ්‍යා අවශ්‍ය වෙනවා. ඊළඟට මේ දෙවන සමීකරණය මොකක්ද? ඔයගොල්ලෝ අහලා ඇති 20 වෙනි සියවසේ සාපේක්ෂතාවාදය වගේම අනික් විශිෂ්ට බුද්ධිපලය තමයි ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව. මේ ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාවේ ඊටම
වැදගත් සමීකරණයක් තියෙනවා ෂෝඩින්ගර් සමීකරණය. ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාවේ හදවත බඳු. මෙහෙන් බලන්න මෙතන තියෙනවා මේ I කියන එකකයක්. ඒ මොකක්ද? ඒ අර සංකීර්ණ සංඛ්‍යාවේ අපි ඉස්සරහට ඉගෙන ගන්නවා. ඒක තමයි මේ I කියලා මෙතන හැඳින්වෙන්නේ. එතකොට මේ 20 වෙනි සියවසේ විශිෂ්ටතම සෛද්ධාන්තිකව ගත්තොත් විශිෂ්ටතම බුද්ධිඵල දෙක සෛද්ධාන්තික වශයෙන් සාපේක්ෂතාවාදය ඒ වගේම ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව. එතකොට මේ දෙක නිර්මාණය කිරීම සඳහා සංකීර්ණ සංඛ්‍යා කියන එක ඉතාමත්ම වැදගත් වුණා. මේ යටින් තියෙන්නේ ප්‍රායෝගික භාවිතයේදී මේ සංකීර්ණ සංඛ්‍යා කොච්චර ඉවහල් වෙනවද කියන එක සම්බන්ධයෙන් ඔබට යම් අවබෝධයක් ලබා ගන්න පුළුවන් භාවිත දෙකක්. මේ මොකද්ද මේ රූපයේ දැක්වෙන්නේ මේ ඔයගලන්ට හිතා ගන්න පුළුවන් යම් ආකාරයකට මේ තියෙන දේවල් අනුව මේ විද්‍යුතය සම්බන්ධ මූලධර්ම. මේ විද්‍යුතයේදී මෙන් J කියලා හඳුන්වලා තියෙන්නේ මෙතන. මේ තියෙන්නේ ඇත්තටම අර I කියන එක නැත්තම් සංකීර්ණ සංඛ්‍යා ඒකකය. ඇයි මෙතන මේක J වලින් හඳුන්වන්නේ? ඔයගොල්ලෝ දන්නවා. ඔයගොල්ලෝ භෞතික විද්‍යාව ඉගෙන ගන්නකොට අර I කියන එක අපි ගොඩක් වෙලාවට පාවිච්චි කරනවා මේ ධාරාව දක්වන්න. ඒක නිසා තමයි මේ විද්‍යුතයේදී ඒක J කියලා දක්වලා තියෙනවා. මේ විද්‍යුතය ඉගෙන ගන්නකොට ඉහළට ඔයගොල්ලෝ මම හිතන්නේ දැනට භෞතික විද්‍යාව ඉගෙන ගන්නකොට මේ J සංකීර්ණ සංඛ්‍යාව ඉගෙන ගන්නේ නැහැ. හැබැයි ඉහළට ඉගෙන ගන්නවා නම් අනිවාර්යෙන් විද්‍යුත් ඉගෙන ගන්නවා නම් සංකීර්ණ සංඛ්‍යා අවශ්‍ය වෙනවා. ඒ වගේම තමයි මේ ඔයගොල්ලෝ අහලා තියෙනවා ඇති සමහරු ෆෝරියර් විශ්ලේෂණය කියලා තියෙනවා. නැත්නම් ෆෝරියර් ශ්‍රේණි කියලා තියෙනවා. මේක ඊටාම වැදගත් සංනිවේදන ඉංජිනේරු විද්‍යාවේදී විශේෂයෙන්ම ඔයගොල්ලන්ට ඔය දැන් මේ බලන රූපවාහිනී තරංග ලැබෙන්නේ. අපි මේක විද්‍යාත්මකව ඉගෙන ගන්නකොට මේ තරංග විද්‍යාව ෆෝරියර් විශ්ලේෂණය කියන එක ඉතාම වැදගත්. ෆෝරියර් විශ්ලේෂණය කියන එකේදී සංකීර්ණ සංඛ්‍යා ඉතාම වැදගත්. මේ තියෙන්නේ මේ ෆෝරියර් විශ්ලේෂණයේ එක්තරා ආකාරයක්. මේකෙදි මේ ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතනත් I කියන එකකේ සම්බන්ධ වෙලා තියෙනවා මේ ප්‍රසිද්ධ සූත්‍රයක් EI θ cos θ I sin θ. මේක වැදගත් වෙනවා ෆෝරියර් විශ්ලේෂණයේදී. මෙතෙන්දීත් මේ සංකීර්ණ සංඛ්‍යාවේ ඒ අතාත්තික ඒකකේ I කියන එක ඔයගොල්ලන්ට දකින්න පුළුවන්. ඉතින් දුවෙන් පුතේ මේ සංකීර්ණ සංඛ්‍යා කියන එක හරියට අවබෝධ කර ගැනීම වැදගත් වෙන්නේ මේ විභාගයට පිළිතුරු ලිවීමට පමණක් නොවේයි. විශේෂයෙන්ම ඔබ බලාපොරොත්තු වෙනවා නම් භෞතික විද්‍යා ධාරාව තුලින් උසස් අධ්‍යාපනය ලබන්න. ඒ කියන්නේ ඉංජිනේරු විද්‍යාව හෝ ඒවා නැත්නම් වෙනත් ආකාරයේ අර භෞතික විද්‍යාව කියන ඒවා සම්බන්ධ වෙන ආකාරයට උසස් අධ්‍යාපනය ලබනවා නම් ඒ සංකීර්ණ සංඛ්‍යා කියන කොටස ඊටාම වැදගත්. විදුලිය ඉගෙන ගත්තත් නැත්නම් අර සංනිවේදන තාක්ෂණය සම්බන්ධ ඉංජිනේරු විද්‍යාව ඉගෙන ගත්තත් පරිගණක විද්‍යාව ඉගෙන ගත්තත් එහෙම නැත්නම් භෞතික විද්‍යාවට සම්බන්ධ සෛද්ධාන්තික පැත්ත ඉගෙන ගත්තත් ඔබ වෙනම ගණිතය ඉගෙන ගත්තත් මේ අපොස උසස් පෙළෙන් පස්සේ එන විශ්වවිද්‍යාල කාර්මික විද්‍යාල එහෙම නැත්නම් වෙනත් වෘත්තීය අධ්‍යාපනවලදී පවා මේ සංකීර්ණ සංඛ්‍යා කියන මූලධර්මය ඉතාමත් වැදගත් වෙනවා. අපි මින් ඉදිරියට දැන් පාඩමට අවතීර්ණ වෙන්න බලාපොරොත්තු වෙනවා. දුවේ පුතේ ඔබ ළඟ තියෙනවා නම් පැන්සලක් පෑනක් ඒ වගේම සමහර විට අම්මා තාත්තා ළඟ තියෙනවා නම් ෆෝන් එකක් ඒකේ කැමරාවක් තියෙනවා නම් ඔයගොල්ලන්ට පහසු වේවි මේ රූපවාහිනී තිරේ අවශ්‍යතාවයක් එන අවස්ථාවල යම්කිසි ආකාරයකට ඒකේ ෆොටෝ එකක් වගේ අරගන්න. විශේෂයෙන් අපි ගොඩක් වෙලාවට දෙනවා ඔයගොල්ලන්ට අභ්‍යාස හෝ ක්‍රියාකාරකම් දෙනවා. ඒවා ඔයගොල්ලන්ට පුළුවන් පෑනකින් ලියා ගන්න. එහෙම නැත්නම් අර වගේ ෆොටෝ එකක් අරගෙන ඒක ලබා ගන්න පුළුවන්. පුතේ මම මේ පාඩමට අවතීර්ණ වෙන්න කලින් තව පොඩි දෙයක් මතක් කරන්න තියෙනවා. මේක ගණිත අධ්‍යාපනය සම්බන්ධවයි. ජෝර්ජ් පෝල්යා කියලා හිටියා මේ 20 වෙනි සියවසේ හිටියා විශිෂ්ට ගණිතඥයෙක්, ඒ වගේම විශිෂ්ට ගණිත අධ්‍යාපනඥයෙක්. ඔහු විශේෂයෙන්ම සඳහන් කරලා තියෙනවා මේ ගණිතය නරඹන්නෙකුගේ ක්‍රීඩාවක් නොවේ කියලා. ඔහු එය නිතරම අවධාරණය කරපු කරුණක්.
ඔහු ඒක සඳහන් කරා ඇත්තටම අර අපි දන්නවා පීනන්න අපිට බෑ හුදෙක් පොතක් බලලා එහෙම නැත්නම් කාගේ හරි දේශනවලට සවන් දීලා අපිට පීනන්න ඉගෙන ගන්න බෑ. අපිට අනිවාර්යෙන් පිහිනුම් තටාකයට බහැලා පීනලම තමයි පීනන්න ඉගෙන ගන්න වෙන්නේ. ඉතින් ගණිතයත් ඒ වගේමයි. ඔබ අක්‍රියව රූපවාහිනියට හෝ නැත්නම් දේශකයෙකුට හෝ නිකන් අක්‍රියව සවන් දීමෙන් හෝ නැරඹීමෙන් ඔබට ගණිතය පුළුවන් වෙන්නේ නැහැ. ගණිතය පුළුවන් වෙන්න නම් ඊටාම සක්‍රිය වෙන්න ඕනි. ඔබ විසින්ම ගැටලු විසඳිය යුතුයි. දැන් අපි මේ පාඩම් මාලාවේදීත් ඔබට ගැටලු ලබා දෙනවා. ඒ වගේම අපි මේ පාඩම් මාලාවේ කියන දේ ගණිතය සම්බන්ධයෙන් එහි අක්‍රිය අසන්නෙකු නොවි ඔබ සක්‍රියව ඒ පිළිබඳව නිතරම සිතන්න. මේ හරියට අර මේ මනස කියලා කියන්නේ මේ නිකන් දැනුම පුරවා ගන්න දෙයක් නෙමෙයි. ඇත්තටම මනස කියන්නේ දැනුම පුරවා ගන්නා හිස් වාජනයක් නොවේ. නමුත් ඒක ඔබට ගිනි දැල්විය හැකි යමක්. මේ ලබා ගන්න අදහස් තුලින් ඒ වගේම මේ ගැටලු විසඳීම තුලින් ඔබ මේ සංකීර්ණ සංඛ්‍යා සංකල්ප පිළිබඳ ඊටාම හොඳ අවබෝධයක් ලබා ගනි කියලා බලාපොරොත්තු වෙනවා. අපි බලමු මේ සංකීර්ණ සංඛ්‍යා කියන ඒකකයේ මේ පළමුවෙන්ම තියෙන කාලච්ඡේද ගාන ඔබේ පාසලේ ඉගෙන ගන්නකොට කාලච්ඡේද දෙකක් වෙන් කරලා තියෙනවා. මේ සංකීර්ණ සංඛ්‍යා පද්ධතිය විවරණය කිරීමට ඒ කියන්නේ මේකේ තියෙනවා මේ ගිණුම්ඵල හතරක් ඕගලන්ට පේනවා. අතාත්තික ඒකකය ප්‍රකාශ කරයි, සංකීර්ණ සංඛ්‍යාව අර්ථ දක්වයි, සංකීර්ණ සංඛ්‍යාවක තාත්තික කොටස හා අතාත්තික කොටස ප්‍රකාශ කරයි, සංකීර්ණ සංඛ්‍යා දෙකක සමානතාව භාවිතා කරයි. කියන්නේ අපි දැන් හදන්නේ මේ ඉස්සෙල්ලාම මේ අතාත්තික ඒකකය කියන්නේ මොකද්ද කියන එක අර්ථ දක්වලා ඒක සංකීර්ණ සංඛ්‍යාව කියන එක අපි මොකද්ද කියලා අර්ථ දක්වනවා. අපි මේ මූලික ඉගෙනුම්ඵල හතර හොඳින් හිතේ තියාගන්න. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් මේ පාඩම් මාලාව හෝ නැත්නම් ඔබ අධ්‍යයනය කරන සංකීර්ණ සංඛ්‍යා අධ්‍යයනය කරනකොට මේ ඇත්තටම මේ ඉගෙනුම්ඵල වලට ඔබ ඉගෙනුම්ඵල සාක්ෂාත් කරගත්තද කියලා ඔබටම ස්වයංව බලා ගන්න පුළුවන්. අපි දන්නවා මේ වර්ග සමීකරණ විසඳන්න ඔයගොල්ලෝ ඊටාම පළපුරුද්දක් තියෙනවා. අපි බලමු මේ x වර්ගය ධන 2x ධන 5 සමාන බිඳුව කියන වර්ග සමීකරණය විසඳන්නේ කොහොමද කියලා. දැන් අපි දන්න දෙයක් තමයි ඔයගොල්ලෝ විශේෂයෙන් දන්නවා ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි වර්ග පූර්ණය, අනිත් එක තමයි සූත්‍රයේ භාවිතය. ඇත්තටම ඔයගොල්ලන්ට මතක ඇති අර සූත්‍රය කියන එක ව්‍යුත්පන්න කරන්නේ අර වර්ග පූර්ණය කියන එක භාවිතා කරලා. ඉතින් මේ කොයි විදිහට හැදුවත් මේක ගැන වැඩි විස්තර කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මං හිතන්නේ ඔයගොල්ලෝ දන්නවා හොඳටම කොහොමද වර්ග සමීකරණයක් විසඳන්නේ කියලා. මෙතෙන්ට අර පොඩි වෙනසක් තියෙන්නේ අනිත් වර්ග සමීකරණ වලට වඩා ඔයගොල්ලන්ට හම්බ වෙන බොහෝ වර්ග සමීකරණ වල ඒ ගැටලු දීලා තියෙන්නේ අර විවේචකය කියලා එකක් තියෙනවානේ. b වර්ගයේ ඍණ 4යි ac. ඔයගොල්ලන්ට මතක ඇති b වර්ගයේ ඍණ 4යි ac කියන එකට තමයි විවේචකය කියන්නේ. මේ විවේචකයේ ධන විශාලයි හෝ සමානයි බිඳුව වෙන ඒවා තමයි ගැටලු එන්නේ. ඒ විවේචකයේ බිඳුවට අඩු වුණොත් මොකද්ද වෙන්නේ? කොටින්ම කිව්වොත් ඍණ සංඛ්‍යාවක් ආවොත් මොකද්ද වෙන්නේ? එතකොට ඔයගලන්ට පේනවා ඇති මම මේ මෙතන දීලා තියෙන වර්ග සමීකරණයේ විවේචකයේ ඉන්නේ ඍණ සංඛ්‍යාවක්. කොටින්ම ඒකේ විවේචකයේ සමාන වෙනවා ඍණ 4ට. මේ ඇත්තටම ඍණ 16ට සමාන වෙනවා විවේචකය. කියන්නේ මේ සමීකරණයේ b වර්ගයේ ඍණ 4යි ac සමාන වෙනවා ඍණ 16ට. එතකොට ඍණ 16 වර්ගමූලයක් කියන්නේ මොකක්ද? මෙතනින් එහාට ඔයගොල්ලෝ දන්නවා ඔයගොල්ලන්ගේ සාමාන්‍යයෙන් ගණිත ගැටලු මෙතනින් එහාට ඔයගොල්ලෝ ගිහිල්ලා නැහැ. මොකද විවේචකය ඍණ වෙන. එහෙම නැත්නම් අර ඍණ සංඛ්‍යාවක වර්ගමූලය වෙන එන අවස්ථාවලින් එහාට ඔයගොල්ලෝ ගැටලු ගැන කතා කරලා නැහැ. නිකන් අපි සාමාන්‍ය ආකාරයට ඕක ලියාගෙන ගියොත් මොකද වෙන්නේ? මෙන්න මෙහෙම සාමාන්‍ය ආකාරයට ලියාගෙන යන්න පුළුවන්. හැබැයි මේ මොකද මම මේ ප්‍රශ්නාර්ථයක් දාලා තියෙන්නේ. මේ
මේ මොකද මේ ඍණ 4 වර්ගමූලය කියලා ලියනවා මෙතන. අර ඍණ සංඛ්‍යාවක වර්ගමූලය එන හැම අවස්ථාවම මම මෙතන ප්‍රශ්නාර්ථයක් සඳහන් කරලා තියෙනවා. මෙතනත් ඒ වගේමයි අර විවේචකයේ ඍණ වෙන අවස්ථාවේ ඉඳන් මෙන්න මේ ප්‍රශ්නාර්ථය දාලා තියෙනවා. මොකද අපි ඍණ සංඛ්‍යාවක වර්ගමූලයක් කියන එකක් ගැන කතා කරලා නෑ මීට පෙර. මේ පාඩමේදී තමයි මේ සංකීර්ණ සංඛ්‍යා කියන එක හඳුන්වන්න අපි මේ ඍණ සංඛ්‍යාවක වර්ගමූලය කියන්නේ මොකක්ද කියලා දැන් බලමු. අතාත්තික ඒකකයේ i. ඒක තමයි අපි මේ අර්ථ දක්වන්නේ. අතාත්තික ඒකකයේ i වර්ගය සමානයි ඍණ 1 වන පරිදි වූ සංඛ්‍යාවක්. මේක මේ i කියන එක එතකොට තාත්තික සංඛ්‍යාවක් නොවේ. එතකොට ඒකට ආයිමත් කියන්නේ අතාත්තික ඒකකය කියලා. හරි? දැන් ඕගොල්ලන්ට මතුවෙන ප්‍රශ්නයක් තියෙනවා. දැන් මම මෙතෙන්දිත් මේක අර්ථ දක්වන්න ගියාම අර i වර්ගය සමානයි ඍණ 1 කියලා තමයි අර්ථ දැක්වේ. නැත්තම් අර වර්ගමූල ඍණ 1 කියලා ඒක අර්ථ දැක්වේ නැහැ. එතකොට මෙන්න මේ ප්‍රශ්නේ. සාමාන්‍යයෙන් අපි i සමානයි වර්ගමූල ඍණ 1 ලෙස අර්ථ නොදක්වන්නේ ඇයි? අපි කාට හරි හිතන්න පුළුවන් ඉතින් අපිට කෙලින්ම ගන්න පුළුවන් i සමානයි වර්ගමූල ඍණ 1 කියලා. එතකොට ඕනනම් කාට හරි ඍණයි කියලා ගන්න පුළුවන් ඍණ වර්ගමූල ඍණ 1 කියලා හිට. ඇත්තට මේකට හේතුවක් තියෙනවා මූලික හේතුවක්. මෙන්න මේක තමයි ඒකට හේතුව. i සමානයි වර්ගමූල ඍණ 1 ලෙස අර්ථ දැක්වුවද i සමානයි ඍණ වර්ගමූල ඍණ 1 ලෙස අර්ථ දැක්වුවද ගොඩනැගෙන සංකීර්ණ සංඛ්‍යා පද්ධති එකම වෙනවා. ඒ කියන්නේ දුවේ පුතේ මේ අපි ඔය දෙකෙන් කෝක පාවිච්චි කරලා දැන් ඉස්සරහට අපි සංකීර්ණ සංඛ්‍යා කියන පද්ධතිය ගොඩනගනවා. කෝක පාවිච්චි කරත් මේ ගොඩ නැගෙන ඒ පද්ධති දෙකම එකම ආකාරය ගන්නවා. එතකොට ඉතින් මේකේ ගැටලුවක් නැහැ. i සමානයි වර්ගමූල ඍණ 1 විදියට ගන්නත් පුළුවන්. ඍණ වර්ගමූල ඍණ 1 විදියට අරගෙනත් මේක යන්න පුළුවන්. ඉතින් ඒක නිසා මෙන්න මේ මුල් ආකාරයට තමයි අපි අතාත්වික ඒකකයේ i අර්ථ දක්වන්නේ. අතාත්වික ඒකකයේ i අර්ථ දක්වන්නේ i වර්ගය සමානයි ඍණ 1 වන ආකාරයට. එතකොට අපි දැන් බලමු වර්ගයේ ඍණ වන. ඒ කියන්නේ වර්ග කිසියම් සංඛ්‍යාවක වර්ගය කුඩායි බිඳුව වන සංඛ්‍යාවක මේ වර්ගමූලය කොහොමද මේ i ආශ්‍රයෙන් ලියන්නේ කියලා. අපි දන්නවා මේ වර්ග සංඛ්‍යාවක් වර්ග කළාම ඍණ වෙන එකක් කොහෙත්ම බෑ තාත්වික සංඛ්‍යාවක් නම් වෙන්න. එතකොට අපි බලමු මේ i ආශ්‍රයෙන් කොහොමද ඒක ලියන්නේ කියලා. මෙන්න තියෙන උදාහරණයක්. x වර්ගයේ ඍණ 1 වෙලා තියෙනවා. හරි. එහෙමනම් කොහොමද අපි මේ මෙතෙන්දී මේක අර්ථ දක්වන්නේ? x සමානයි ධන හෝ ඍණ i විදිහට තමයි. මොකද i වර්ගයේ ඍණ 1 වෙනවා. එහෙනම් x සමානයි ධන හෝ ඍණ i කියලා අපිට මේක මේ x කියන සංඛ්‍යාව අපිට ලියන්න පුළුවන් අර i ආශ්‍රයෙන්. අර අතාත්වික ඒකකයේ i ආශ්‍රයෙන් ඇත්තටම කියනවා නම් සංඛ්‍යා දෙකක් පවතිනවා මේ x වර්ගය සමානයි ඍණ 1 වන පරිදි එකක් ධනයි අනිත් එක ඍණයි. දැන් අපිට පුළුවන් ඔය i පමණක් භාවිතා කරලා ඕනම සංඛ්‍යාවක ඕනම ඍණ සංඛ්‍යාවක වර්ගමූලය ලියන්න. දැන් හිතා ගන්න බලන්න මෙන්න මේ වගේ එකක් තමයි. x වර්ගය සමානයි ඍණ 1ට 9. එතකොට අපි දන්නවා මේ ඕනම තාත්වික සංඛ්‍යාවක වර්ගමූලය හොයන්න අපි දන්නවා. එතකොට මොකද්ද වෙන්නේ ඇත්තටම මේකේ? මේ ඍණ 1ට 9 කියන්නේ ඍණ 1 වැඩි කිරීම 1ට 9. එතකොට එහෙමනම් අර අපි දන්නවා අර i කියන එකකේ වෙන් කරලා ගන්න පුළුවන්. ඉතුරු කොටසේ වර්ගමූලය හොයන්නේ ඒක අර සාමාන්‍ය තාත්වික ධන තාත්වික සංඛ්‍යාවක වර්ගමූලය හැවීමම තමයි. එහෙමනම් මේකේ අර වගේම එනවා අපිට මූල දෙකක් ලැබෙනවා. x සමානයි ධන හෝ ඍණ 1 යට 3යි i. එතකොට ඕනෑම මේ ආකාරයකට ඕනෑම ඍණ සංඛ්‍යාවක වර්ගමූලය මේ i කියන අතාත්වික ඒකකයේ භාවිතයෙන් හොයන්න පුළුවන්. දැන් අපි අර කලින් ගත්තු වර්ග සමීකරණය ගන්නකො බලන්න. x වර්ගයේ ධන 2x ධන 5 සමානයි බිඳුව සමීකරණය. ඒ සමීකරණේ දැන් විසඳුම i ඇසුරෙන් ලියමු. දැන් ඔයගොල්ලෝ දකිනවා මෙන්න මේ ගණන් දෙකේදී කරන්නේ අපි ඍජුවම මේ ඍණ සංඛ්‍යාවක වර්ගමූලයයි ලිව්වේ.
දැන් සමහර වෙලාවට වර්ග සමීකරණයක අර විවේචකය ඍණ සංඛ්‍යාවක් වෙනකොට ඒකේ මූල මොන වගේද? දැන් මේ තියෙන්නේ අන්න ඔයගොල්ලන්ට ඒ උත්තරේ ලැබෙනවා. මේ x සමානයි අපිට ලියන්න පුළුවන්. දැන් අර අතාත්වික ඒකකයේ අපි අර්ථ දක්වා ගත්තත් එක්ක මූල දෙක අපි ලියනවා ඍණ 1 ධන 2යි ඍණ 1 ඍණ 2යි කියලා. එතකොට මේ මෙන්න මේක ඔයගොල්ලන්ට පේනවා. එතකොට මේ තාත්වික සංඛ්‍යා නම් නෙමෙයි මේ ලැබිලා තියෙන්නේ. තව විදිහට කියනවා නම් විවේචකය ඍණ වෙන වෙලාවේ ඒ වර්ග සමීකරණයේ මූල තාත්වික සංඛ්‍යා නෙමෙයි එන්නේ. අපි ඒව මොනවද කියලා. ඒවට තමයි අපි මේ සංකීර්ණ සංඛ්‍යා කියලා කියන්නේ යන්නේ ගොඩනගන්නේ යන්නේ. අපි දැන් බලමු කොහොමද මේ සංකීර්ණ සංඛ්‍යා කියන එක අර්ථ දක්වන්නේ කියලා අපි බලමු. ඔව්. අපි මේ සංකීර්ණ සංඛ්‍යා හරියටම අර්ථ දැක්වීමට ඉස්සෙල්ලා තව පොඩි උදාහරණ ටිකක් බලමු වර්ග සමීකරණ වලින්. මේ පළවෙනි එක ඔයගොල්ලෝ මේ වගේ හොඳටම විසඳලා පුරුදුයි. x වර්ගයේ ඍණ x ඍණ 1 සමානයි බිඳුව. දැන් මේක හිතලා බලන්න මොකද්ද b වර්ගයේ ඍණ 4යි ac. එහෙම නැත්නම් අර විවේචකය. මෙන්න මේ විවේචකය මොකද්ද? අපි දන්නවා ඕනෑම ax වර්ගයේ ධන bx ධන c කියන එකක වර්ග සමීකරණයක විවේචකය වෙන්නේ b වර්ගය ඍණ 4යි ac. එතකොට මේකේ විවේචකය ඔයගලන්ට බලන්න පුළුවන්. මේකේ විවේචකය b කියලා කියන්නේ ඍණ 1 වර්ගය 1 ඍණ 4යි ac. ඒක 4 ඍණ 4ක් එක ගත්දී ඒක වැඩි වෙලා 4 වෙනවා. ඒ කියන්නේ මේ මෙතන විවේචකය ඇත්තටම ධන වෙනවා. එතකොට එහෙනම් වර්ගමූල 5 වෙනවා. ඇත්තටම 5 වෙනවා මේ විවේචකයේ සමානයි 5 වෙනවා. එතකොට මේ පළවෙනි සමීකරණයේ ඇත්තටම තාත්වික ප්‍රභින්න මූල දෙකක් ලැබෙනවා. එක මූලයක් තමයි එක ධන මූල 5 යට 2. එහෙම නැත්නම් අනිත් මූලය එක ඍණ මූල 5 යට 2. එතකොට පළවෙනි එකට ඇත්තම කියනවා නම් තාත්වික ප්‍රභින්න මූල දෙකක් ලැබෙනවා. ඒකේ අතාත්වික සංඛ්‍යා නැත්නම් සංකීර්ණ සංඛ්‍යා පිළිබඳව කතා කරන්න අවශ්‍ය නැහැ. හැබැයි දෙවෙනි එක බලන්න. මේක ඇත්තටම වර්ග සමීකරණයක්. ඒ වගේම මේක විසඳනවා නම් කොහොමද අපිට ලියා ගන්න වෙන්නේ? අර x වර්ගය සමානයි ඍණ 9 වෙනවා. දැන් අන්න එනවා අපේ අර කලින් කිව්වා වගේ මේ දැන් අතාත්වික ඒකකේ භාවිතා කරලා මේකේ වර්ගමූල ලියන්න පුළුවන්. x සමාන වෙනවා ධන හෝ ඍණ 3යි i. මේක තමයි දෙවෙනි සමීකරණයේ මූල. ඒකේ විවේචකය ඇත්තටම ඍණ සංඛ්‍යාව. ඒ වගේම තුන්වෙනි එක. තුන්වෙනි එකෙත් මොකද්ද වෙන්නේ? අර b වර්ගයේ ඍණ 4යි ac කියන එක තුන්වෙනි එකේ ගත්තොත් මොකද්ද ලැබෙන්නේ? b වර්ගයේ ඍණ 4යි ac මෙන්න මේ තුන්වෙනි සමීකරණේ ගත්තොත් එහෙම b කියන්නේ ඍණ 1යි a කියන්නේ 1යි c කියන්නේත් 1යි. එතකොට b වර්ගයේ ඍණ 4යි ac 1 ඍණ 4. අන්න ඒක වෙනවා ඍණ 3 එනවා අපිට. හරි. එතකොට ඍණ 3 කියන්නේ බිඳුවට අඩුයි. එහෙමනම් ඒකේ අපි දන්නවා මේකේ කවදාවත් මූල විදිහට තාත්වික සංඛ්‍යා ලැබෙන්නේ නැහැ. අපි දන්න දැන් අර අර්ථ දක්වා ගත්තු අතාත්වික ඒකකය i කියන එකත් එක්ක සම්බන්ධ කරලා මේකේ මූල ලිව්වොත් අපිට එනවා 1 ධන වර්ගමූල 3යි i යට 2 1 ඍණ වර්ගමූල 3යි i යට 2. හොඳට බලන්න මේ i කියන එක මේ වර්ගමූලය ඇතුලෙන් නෙමෙයි ලියන්නේ වර්ගමූලය පිටින්. මොකද අර වර්ගමූල ඍණ සංඛ්‍යාවක තමයි ඒක ධන හෝ ඍණ i විදිහට අපි අත දක්වන්නේ i කියන එක අතරම i වර්ගය සමානයි ඍණ 1 කියලා තමයි අර්ථ දක්වා ගන්න. හරි. හරි. දැන් මේ දූල පුතාලාට නැවතත් මතක් කරනවා නම් මේ x වර්ගය ධන bx ධන c සමානයි බිඳුව කියන සාධාරණ වර්ග සමීකරණය. ඇත්තටම මේක වර්ග සමීකරණයක් වෙන්න මොකද වෙන්න ඕනි? මේ a කියන එක අසමානයි බිඳුව වෙන්න ඕනි. එහෙම නැත්නම් ඒක මේ රේඛීය සමීකරණයක් වෙනවනේ. මේක අසමානයි බිඳුව අවස්ථාවකදී මේක සාධාරණ වර්ග සමීකරණය ලැබෙනවා. ඒකේ විවේචකය තමයි මේ ලියලා තියෙන්නේ. b වර්ගය ඍණ 4යි ac. තොර විවේචකයේ විශාල බිඳුව නම්
අපිට ලැබෙනවා තාත්තික ප්‍රභින්න මූල ලැබෙනවා. විවේචකයේ සමානයි බිඳුව වුණොත් මොකද්ද වෙන්නේ? තාත්තික සමපාත මූල ලැබෙනවා. විවේචකයේ කුඩායි බිඳුව වුණොත් මොකද්ද වෙන්නේ? තාත්තික නොවන මූල පවතිනවා. දැන් ඔයගලන්ට මතකද ඇත්තටම ඔක ප්‍රස්ථාරෙනුත් ඔක බලන්න පුළුවන් නේ. අර මේ විවේචකයේ බිඳුව විශාලයි බිඳුව නම් මේ එක්ක ප්‍රස්ථාරය යන්නේ මෙන්න මේ වගේ අර වර්ග සමීකරණය යන්දොත් අර ඒ විශාලයි හෝ කුඩායි බිඳුව වීම අනුව එක්ක මෙහෙම එනවා එක්ක මෙහෙම. ඒ කියන්නේ දෙපොලකදී මේකේ ගත්තොත් දෙපොලකදී මේක කැපෙනවා මේ විශාලයි බිඳුව හෝ කුඩායි බිඳුව වෙන්න ගියොත් මෙන්න මේ ආකාරයකට. ඒ විශාලයි බිඳුව කුඩායි බිඳුව වෙනකොට මෙන්න මේ අවස්ථාවේ විවේචකයේ විශාලයි බිඳුව නම් මෙහෙම වෙනවා. විවේචකයේ සමානයි බිඳුව නම් කොහොමද එන්නේ? එක්කෝ මේක අර මූල සමපාත වෙනවා එක්කෝ මෙහෙම නැත්තම් මෙන්න මේ ආකාරයට. ඒ කියන්නේ ආයිමත් මොකද වෙන්නේ? අර මේ හැඩය තීරණය වෙන්නේ උඩු අතරද යටි අතරද කියලා මෙන්න මේ ඒවල ධන හෝ ඍණ වීම අනුව. ඒක විශාලද බිඳුවද සමාන බිඳුව වීමද කියන එක අනුවයි. ඇත්තටම මේක මොකද්ද වෙන්නේ? මේ අවස්ථාවේ මේ ප්‍රස්ථාරය ඇන්දොත් එහෙම එන්නේ ඒක උඩින් යන්නේ මෙහෙම. අර කපන්නේ නැහැ x අක්ෂය. එහෙම නැත්තම් ආයිමත් අර ඒ ධන හෝ ඍණ වීම. එහෙම නැත්තම් මෙහෙම යන්නේ. එතකොට තමයි මේ අතාත්තික මූල තියෙන්නේ. මේක x අක්ෂය නම් y අක්ෂය x අක්ෂය වෙනකොට. හරි. ඔන්න අපිට පුළුවන් දැන් සංකීර්ණ සංඛ්‍යා අර්ථ දක්වන්න. x හා y තාත්තික සංඛ්‍යා විට ඉෂෙට් සමානයි x ධන iy ආකාරයේ සංඛ්‍යාවලට සංකීර්ණ සංඛ්‍යායයි කියනු ලැබේ. අපි අර වර්ග සමීකරණ වල මූල එනකොට ඔයගොල්ලෝ දැක්කම ඉන්න මේ වගේ ඒවා එනවා. එතකොට මේ i කියන ඒකකයක් සම්බන්ධ වෙලා කියනවා. මෙන්න මේක අපි රියල් ඉෂෙඩ් කියලා කියනවා. මේ ඉෂෙඩ් නම් අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරනවා. ඉෂෙඩ් කියන එක දක්වන්න බොහෝ වෙලාවට මේ සංකීර්ණ සංඛ්‍යාවක්. එතකොට මේකට තමයි කියන්නේ අපි තාත්තික කොටස කියලා හිට. දැන් මෙන්න මේකට කියනවා අතාත්තික කොටස. මේක ඉංග්‍රීසියෙන් කියනවා නම් මේක රියල් ඉෂෙඩ් කියලා කියනවා. මේක ඉමේජිනරි ඉෂෙඩ් කියලා කියනවා. මෙන්න මේ අතාත්තික කොටසට. මේක තමයි අතාත්තික කොටස. නැත්නම් අපි සංකේතයෙන් ආර්ය ඉෂෙඩ් කියලා කියනවා මේ තාත්තික කොටසට. y ට කියනවා im ඉෂෙඩ් කියලා. ඒකට හොඳට මතක තියාගන්න මේ y කියලා කියන්නේ තාත්තික සංඛ්‍යාවක් තමයි. හැබැයි ඒකට අපි අතාත්තික කොටස කියලා කියන්නේ අර i එකේ එක්ක හැම වෙලාවෙම එන කොටස නිසා. මොකද මේ i වල එක්ක එන කැලලට තමයි අපි අතාත්තික කොටස කියලා කියන්නේ. ඔන්න දොයි පුතේ දැන් ඕගොල්ලෝ සංකීර්ණ සංඛ්‍යාවක් කියන්නේ මොකක්ද කියන එක අර්ථ දක්වා ගත්තා. ඉෂෙඩ් සමානයි x ධන iy ආකාරයක. x කියන්නේ තාත්තික සංඛ්‍යාවක්. y කියන්නේ තාත්තික සංඛ්‍යාවක්. හැබැයි අර x ට කියනවා අපි තාත්තික කොටස කියලා, y ට කියලා කියනවා අතාත්තික කොටස කියලා. y ට අතාත්තික කොටස කියලා කියන්නේ අර හැම වෙලාවෙම i එක්ක වැඩි වෙලා එන නිසා. ඔව්. දැන් අපි තවත් යම් පොඩි අර්ථ දැක්වීමක්. දැන් සංකීර්ණ සංඛ්‍යා කියන එක ඔයගොල්ලෝ හොඳට දන්නවා. මේ හුදෙක් තාත්තික සංඛ්‍යාවක් කියන්නේ මොකද්ද? හුදෙක් අතාත්තික සංඛ්‍යාවක් කියන්නේ මොකක්ද කියලා අපි බලමු. x ධන iy කියන සංකීර්ණ සංඛ්‍යාවේ අර අතාත්තික කොටස බිඳුව වුණොත් මොකද වෙන්නේ? කියන්නේ y සමානයි බිඳුව වුණොත් මොකද වෙන්නේ? එතකොට ඔයගොල්ලන්ට පේනවා. එතකොට x විතරයි ඉතුරු වෙන්නේ. කියන්නේ තාත්තික කොටස විතරයි ඉතුරු වෙන්නේ. එතකොට අපි කියනවා අර x ධන iy සංකීර්ණ සංඛ්‍යාවේ y සමානයි බිඳුව වෙනකොට අරක හුදෙක් ඒ සංකීර්ණ සංඛ්‍යාව හුදෙක් තාත්තික සංඛ්‍යාවක් කියලා අපි හඳුන්වනවා. දැන් මේකෙන් ඔයගොල්ලන්ට තව දෙයක් පේනවා. ඇත්තටම ගත්තොත් ඕනෑම තාත්තික සංඛ්‍යාවක් සංකීර්ණ සංඛ්‍යාවක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. තව විදිහකට කිව්වොත් එහෙම තාත්තික සංඛ්‍යා කුලකය
උපකුලකයක් නැත්නම් නියම උපකුලකයක් වෙනවා සංකීර්ණ සංඛ්‍යා වල. මොකද අර සංකීර්ණ සංඛ්‍යාව කරා තාත්වික කොටස බිඳුව වුණා වෙච්ච ගමන් එන්නේ තාත්වික සංඛ්‍යා. ඒ වගේම බලමු මේ හුදෙක් අතාත්වික සංඛ්‍යා කියන්නේ මොකක්ද කියලා. අර මුල් ආකාරයටම සමමිතිකව අපිට ඒක අර්ථ දක්වා ගන්න පුළුවන්. x සමානයි බිඳුව වෙනකොට. ඒ කියන්නේ තාත්වික කොටස බිඳුව වෙනකොට මෙන්න මේ කොටස බිඳුව වෙනකොට අපි කියනවා ඒකට හුදෙක් අතාත්වික සංඛ්‍යාවක් කියලා. හැබැයි මේ හුදෙක් අතාත්වික සංඛ්‍යා සම්බන්ධයෙන් අපි දන්නේ නැහැ අර තාත්වික සංඛ්‍යා වගේ. ඒ වගේම දැන් බලමු මේ දැන් ඔයගොල්ලෝ දකින්න ඇති අර සංකීර්ණ සංඛ්‍යාවක් කියන එකට හැම වෙලාවෙම එනවා කොටස් දෙකක් x ධන iy. ඒතකොට සංකීර්ණ සංඛ්‍යා දෙකක් සමාන වෙන්න නම් මොකද්ද වෙන්න ඕනේ? දැන් උදාහරණයක් විදිහට මේ තියෙන z සමානයි a ධන ib. මෙතන තියෙනවා w සමානයි c ධන it. මේ සංකීර්ණ සංඛ්‍යා දෙක සමාන වෙන්න නම් අර තාත්වික කොටස වෙනමයි අතාත්වික කොටස වෙනමයි සමාන වෙන්න ඕනේ. ඒ කියන්නේ a ධන මේකේ මේ a සමානයි c වෙන්නත් ඕනි b සමානයි d වෙන්නත් ඕනි. එහෙම අර වෙනත් කිසිම ක්‍රමයකින් සංකීර්ණ සංඛ්‍යා දෙකක් සමාන වෙන්නේ නැහැ. ඒ කියන්නේ තාත්වික කොටස් වෙන වෙනම සමාන විය යුතුයි අතාත්වික කොටස් වෙන වෙනම සමාන විය යුතුයි. එහෙම නොවි වෙන කිසිම ආකාරයකින් තාත්වික සංඛ්‍යා දෙකක් සමාන වෙන්නේ නැහැ. ඒක තමයි මේ ප්‍රකාශයෙන් කියවන්නේ. z සමානයි a ධන ib සහ w සමානයි c ධන id විට a සමානයි c හා b සමානයි d නම් හා නම්ම පමණක් z සමානයි w වේ. ඔයගලන්ට පේනවා ඇති මෙතන ජෝර්ජ් ෆෝල්යාගේ පොඩි රූපයක් එනවා. මේ රූපේ ඉන්නේ මොකද මේ ජෝර්ජ් ෆෝල්යා බොහෝ වෙලාවට අපිට මේ වගේ වරින් වර පැමිණ මතක් කරලා දෙනවා මේ දැන් ඔය කතා කරා ඇති දැන් ක්‍රියාකාරකමකට හරි නැත්නම් අභ්‍යාසයකට යන්න කියලා. මොකද ජෝර්ජ් ෆෝල්යා කියන්නේම පුළුවන් තරම් ගණිතය සක්‍රියව නිරත වීම තුලින් පමණයි. අසා සිටීමෙන් ගණිතය කියන එක ඉගෙන ගන්න බෑ කියන එක තමයි ජෝර්ජ් ෆෝල්යා හැම වෙලාවෙම අපිට මතක් කර දෙන්නේ. ඔන්න දැන් තියෙනවා අභ්‍යාසයක්. මේකේ බලන්න පළවෙනි එක පහත සඳහන් එක් එක් වර්ග සමීකරණවල මූල සොයන්න. එක් එක් මූලය a ධන ib ආකාරයට යා දක්වන්න. මේක දුවේ පුතේ ඔයගොල්ලන්ට පහසුවෙන්ම කරන්න පුළුවන්. මොකද මෙතන අපි දන්නවා මේ සමීකරණ විසඳීම ඔබ ඉතාම හොඳින් දන්නවා කොහොමද වර්ග සමීකරණ විසඳන්නේ කියලා. x වර්ගය ධන 1 සමානයි බිඳුව වර්ග සමීකරණය x වර්ගය ධන 6යි x ධන 10 සමානයි බිඳුව වර්ග සමීකරණය. ඒ වගේම 4x වර්ගය ධන 4x ධන 5 සමානයි බිඳුව වර්ග සමීකරණය. එකම වෙනස වෙන්නේ සමහර වෙලාවට මේකේ අර විවේචකය ඍණ වෙන්න පුළුවන්. හැබැයි එතකොට ඍණ වුණාම ඔයගොල්ලෝ දන්නවා ඒවැ මූල කොහොමද අර a ධන ib විදිහට ලියන්නේ කියලා ඔයගොල්ලෝ දන්නවා දැන් ඒක කොහොමද ලියන්නේ කියලා. ඒකින්ද මේක මේ සමීකරණ විසඳලා ඔයගොල්ලෝ ඒ මූල a ධන ib ආකාරයට ලියා දක්වන්න. මෙන්න තියෙනවා දෙවෙනි ගැටලුවේ අහන්නේ මේක ඇත්තටම ගණිත ගැටලුවකට වඩා අපි භාවිතා කරන අර්ථ දැක්වීම සම්මුතිය පිළිබඳව ඔයගොල්ලන්ට හිතන්න අවස්ථාවක් ලැබෙනවා. අර්ථ දැක්වීම අනුව බිඳුව යනු හුදෙක් තාත්වික සංඛ්‍යාවක්ද හුදෙක් අතාත්වික සංඛ්‍යාවක්ද? මේක ඔයගොල්ලන්ට හොඳ අභ්‍යාසයක්. ඒ කියන්නේ අභ්‍යාසයක් කියන්නේ මේක ඔයගොල්ලෝ අර ආයි නැවත ගිහිල්ලා මේ අර්ථ දැක්වීම කියවන්න. මොකද්ද හුදෙක් අතාත්වික සංඛ්‍යාවක් කියන්නේ? හුදෙක් තාත්වික සංඛ්‍යාවක් කියන්නේ මොකද්ද කියලා. එතකොට බලන්න ඒ අර්ථ දැක්වීම අනුව බිඳුව කියන්නේ මොකද්ද කියලා. ඒ සම්බන්ධයෙන් ඔබට ඔබේ මිතුරන් සමග උනත් සාකච්ඡා කරන්න පුළුවන්. ඒක ඇත්තටම ගණිතයට වඩා ඒ ගණිතය පිළිබඳ තියෙන සම්මුතීන් සහ අර්ථ දැක්වීම් වලින් අනුව අර්ථ නිරූපණය වෙන්නේ මොකද්ද කියන එක තමයි එතනින් සාකච්ඡා වෙන්නේ. තුන්වෙනි ගැටලුව x කියලා සංකීර්ණ සංඛ්‍යාවක් තියෙනවා. a ධන b i a ඍණ b y කියලා සංකීර්ණ සංඛ්‍යාවක් තියෙනවා. ඍණ 7 ධන 8යි i කියලා. x කියන සංකීර්ණ සංඛ්‍යාව y කියන සංකීර්ණ සංඛ්‍යාවට සමාන වෙනවා නම් a සහ b වල අගයන් හොයන්න කියලා තමයි මේකෙන් කියන්නේ.
මං හිතනවා ඔය දුවලා පුතාලා දන්නවා සංකීර්ණ සංඛ්‍යා දෙකක් සමාන වෙන්න නම් මොකද්ද වෙන්න ඕනි කියලා. තාත්තික කොටස වෙන වෙනම සමාන වෙන්න ඕනි. අතාත්තික කොටස වෙන වෙනම සමාන වෙන්න ඕනි. ඒ අනුව ගත්තහම ඔයගොල්ලන්ට පුළුවන් මේක කොහොමද මේ ගැටලුව විසඳන්නේ කියලා බලන්න. ඉතා පහසුයි සමගාමී සමීකරණයක් ලැබෙයි. අර තාත්තික කොටස වෙන වෙනමයි අතාත්තික කොටස වෙන වෙනමයි සමාන කරාම ඊට පස්සේ බලන්න ඒක විසඳලා AB වලට එන්න ඕනි අගයන් මොනවද කියලා. ඔව් මේ අභ්‍යාසයේම හතරවෙනි ගැටලුව x වර්ගය ධන px ධන q සමානයි බිඳුව සමීකරණයේ එක් මූලයක් දෙක ඍණයි නම් p හා q හි අගයන් සොයන්න. පස්වෙනි ගැටලුව x වර්ගය ධන bx ධන c සමානයි බිඳුව සමීකරණයේ එක් මූලයක් පහ ඍණ 3යි නම් b හා c හි අගයන් සොයන්න. හයවෙනි ගැටලුව abc තාත්තික නියත වන ax වර්ගය ධන bx ධන c සමානයි බිඳුව සමීකරණයේ මූල අතාත්තික නම් සහ එම මූල w හා z නම් real w ඒ කියන්නේ අර තාත්තික කොටස w වල සමානයි තාත්තික කොටස z වල හා අතාත්තික කොටස w වල සමානයි අතාත්තික කොටස z බව පෙන්වන්න. හත්වෙනි කොටස හත්වෙනි ගැටලුව ABC තාත්තික නියත වන ax වර්ගය ධන bx ධන c සමාන බිඳුව සමීකරණයේ මූල හුදෙක් අතාත්තික වීමට අවශ්‍යතාවය සොයන්න. ඊළඟට 8 වෙනි ගැටලුවේ තියෙන ABC තාත්තික නියත වන ax වර්ගය ධන bx ධන c සමාන බිඳුව සමීකරණයේ මූල හුදෙක් තාත්තික වීමට අවශ්‍යතාවය සොයන්න. අපි ඇත්තටම මේකේ දැන් ගැටලු කීපයක් අපි විසඳලා බලමු. අපි බලමු හතරවෙනි ගැටලුව අපි විසඳන්න බලමු කොහොමද කරන්න කියලා. මෙන්න හතරවෙනි ගැටලුව මම එක වෙනම ගත්තා. දැන් අපිට තියෙන්නේ ලැබිලා තියෙන ගැටලුව මෙන්න මේ සමීකරණය අපි දන්නවා මේක x වර්ගය ධන px ධන q කියන සමීකරණය. දැන් බලන්න ඕගොල්ලෝ දන්නවා මේක අපි මූල මේකේ දැන් ගැටලුවේ දීලා තියෙන සමීකරණයේ එක් මූලයක් දෙක ඍණයි නම් p හා q හි අගයන් සොයන්න කියලා තමයි කියලා තියෙන්නේ. දැන් බලන්න මේකේ අපි මේ අවස්ථාවේදී වර්ග පූර්ණය කරන්න පුළුවන් සූත්‍රයෙන් භාවිතා කළාත් මේකේ මූල ලියන්න පුළුවන්. අපි සූත්‍රය ලිව්වොත් සූත්‍රය භාවිතා කළා මොනවද එන්නේ? මූල. අපි සාමාන්‍ය ආකාරයට මේක පාවිච්චි කරොත් ඍණ p ධන හෝ ඍණ වර්ගමූල p වර්ගය ඍණ 4q. මොකද අර b වර්ගය ඍණ 4යි ac. b කියන්නේ මෙතන p බෙදීම 2. 2යි a කියන්නේ 1යි 2. මෙන්න මේක තමයි අපිට x වල මූල විදිහට ලිව්වොත් එන්නේ. හැබැයි ඔයගොල්ලෝ බලන්න මේකේ කියනවා එක මූලයක් දෙක ඍණ i කියලා. ඒ කියන්නේ මේකේ මූල මේ තාත්තික මූල නම් එන්නේ නැහැ. අතාත්තික මූලයි ඇහිලා තියෙන්නේ. ඒකෙන්ම අපිට පේනවා මේකේ මොකද්ද මේ විවේචකය? විවේචකය තමයි p වර්ගයේ ඍණ 4යි q. මේක කුඩායි බිඳුව වෙන්න ඕනි නේද? මේක කුඩායි බිඳුවනේ. එහෙමනම් අපි දන්නවා මේක ලියාගමු අපි ඍණ එක වාරයක් 4යි q ඍණ p වර්ගය කියලා. දැන් මේ 4යි q ඍණ p වර්ගය කියන්නේ නම් මෙන්න මේක විතරක් මේ කොටස විශාලයි බිඳුව අගයක් වෙනවා. හරි. දැන් ඔය දුවලා පුතාලාට පේනවා ඇති අර i කියන ඒකකය භාවිතා කරලා අපිට මෙන්න මේ p වර්ගයේ ඍණ 4යි q කියන ඍණ සංඛ්‍යාවේ මූලය ලියන්න පුළුවන්. කොහොමද ඒක ලියන්නේ? ඒක අපි ලියනවා නම් x සමානයි ඍණ අපි මේක වෙන් කරලා ලියන්න පුළුවන් අර ඍණ p යට 2 ධන හෝ ඍණ වර්ගමූල අන්න i එක අපි අර එළියට ගන්නවා. මොකද අර ඍණ එකේ වර්ගමූලය කියන එක එනවනේ. එතකොට ඒක ධන හෝ ඍණ i වෙන්න පුළුවන්. ඍණ එකේ වර්ගමූල මෙතන
4q ඍණ p වර්ගය. බෙදීම 2. ඔන්න ඒක අපිට සංකීර්ණ සංඛ්‍යා ආකාරයට මේ මූල ප්‍රකාශ වෙලා තියෙනවා. දැන් බලන්න මොකද්ද අපිට පුළුවන් x සමානයි ඍණ p යට 2 ධන හෝ ඍණ i වාරයක් වර්ගමූල 4q ඍණ p වර්ගය බෙදීම 2 මෙන්න මේක සමාන වෙන්න ඕනි මේ එක මූලයක්. ඇත්තටම මේක අපි දන්නේ නැහැ මේ ධන කොටසද ඍණ කොටසද ඒක අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. මේක 2 ඍණ i කියන එකට සමාන වෙන්න ඕනි. 2 ඍණ i කියන එකකට සමාන වෙන්න ඕනි. හරි. දැන් මොකද්ද මේකෙන් අපිට ලබා ගන්න පුළුවන්? අපි දන්නවා සංකීර්ණ සංඛ්‍යා දෙකක් සමාන වෙනවා නම් තාත්වික කොටස වෙනමයි අතාත්වික කොටස වෙනමයි සමාන වෙන්න ඕනි. මේන් තියෙනවා තාත්වික කොටස් දෙක. එහෙමනම් ඍණ p යට 2 සමාන වෙන්න ඕනි 2ට. ඒ කියන්නේ මේකෙන් කියන්නේ මොකද්ද? p සමාන වෙන්න ඕනි ඍණ 4ට. හරි. දැන් p ඍණ 4යි කියන්නේ දැන් බලමු මේ අතාත්වික කොටස් දෙක වෙන වෙනම අපි සමාන කරමු. කොහොමද ඒක සමාන වෙන්නේ? අර ධන හෝ ඍණ අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ අපි දන්නේ නැහැ කොයි එකද. ධන හෝ ඍණ i වාරයක් 4 අපි දන්නවා p වර්ගය ඍණ 4q ඒ කියන්නේ p 4q ඍණ p වර්ගය ඒ කියන්නේ 4q ඍණ 16. මොකද ඍණ 4 වර්ගය 16 වෙනවා. ඒක ධන සංඛ්‍යාවක් වෙනවා කොහොමත්. එතකොට 4q ඍණ 16 බෙදීම 2 සමානයි 2 ඍණ i වෙනවා. sorry මේක සමාන මෙතන 2 මේ අතාත්වික කොටසයි වෙනම සමාන කරන්නේ. ඒ කියන්නේ එහෙමනම් අපි මේ මෙන්න මෙතන මේක සමාන වෙන්නේ ඍණ iට. දැන් බලන්න දෙපැත්ත වර්ග කරාම මොකද්ද වෙන්නේ? මේක වර්ග කළාම අපිට ලැබෙනවා මේ එහෙම නැත්නම් මේ iට i කපලා ඒ විදිහට හිතන්නත් පුළුවන්. i වර්ගය සමානයි ඍණ 1යි. මේ පැත්තේ එනවා ඔයගොල්ලන්ට ධන මේ පැත්තට වර්ග කළාම එනවා ඍණ 1ක්. එතකොට අපිට එනවා ඍණ මේක ධන ඍණ ප්‍රශ්නයක් වෙන්නේ ඍණ 4q ඍණ 16 යට 4 සමාන වෙන්න ඕනි ඍණ වර්ග වුණාම ධන. හැබැයි මෙතෙන්ට එනවා ඍණ 1ක්. මොකද i වර්ගයේ වර්ග වුණාම මොකද්ද? අපි දන්නවා i වර්ගයේ ඍණ 1යි. මේකෙන් අපිට ලැබෙනවා මොකද්ද? මේ 4q ඍණ 16 සමානයි 4යි කියලා එනවා. මොකද මේ ඍණ දෙපැත්තේ තියෙනවා. ඒක අපි දන්නවා ඒක මේ ආකාරයට සමීකරණය වුණා. 4q සමානයි 20යි. මේකෙන් ලැබෙනවා q කියන්නේ මොකද්ද? 5යි. ඔන්න අපිට එනවා අපිට එහෙනම් එනවා p සමානයි ඍණ 4යි q සමානයි 5යි කියලා ලැබෙනවා. p සමානයි ඍණ 4යි q සමානයි 5යි. එහෙනම් අපේ මොකද්ද සමීකරණය වෙන්නේ? අර p q අපි හොයාගත්තා x වර්ගය p කියන්නේ ඍණ 4යි ඍණ 4යි x ධන 5. මේක තමයි සමීකරණය වෙන්නේ. දැන් අපි ඇත්තටම ගත්තොත් එහෙම මේකේ අපිට ඒ කියන්නේ PQ වගයන් හොයාගත්තා. තවත් ආකාරයකට කිව්වොත් එහෙම මේකේ අපි x වර්ගය ඍණ 4x ධන 5. ඔව් x වර්ගය ධන 4x ධන 5 කියන එකේ x වර්ගය ඍණ 4x
ධන 5 කියන එකේ අපි දන්නවා අර දෙක ඍණයි කියන එක මූලයක්. මේ මම වැඩිදුර විස්තරයක් මේක කරන්න යන්නේ. එතකොට මේකේ ඕගොල්ලෝ දැක්කා අර අනිත් මූලය එන්න ඕනි. ඇත්තටම අපි අර ගත්තාම දෙක ධනයි ඇත්තටම අනිත් මූලය විදිහට අපිට ලැබුණේ. මොකද අපි ඒකේ දන්නවනේ මූල දෙක ආවේ කොහොමද? ඍණ p යට 2 ධන හෝ ඍණ වර්ගමූල මෙතන i එකක් ආවා 16 ඍණ 4q බෙදීම 2. එතකොට එක මූලයක් 2 ධන i වුණා නම් ඒ කියන්නේ අර p ට ආව ඍණ 4ක් q ට ආව 5ක්. එතකොට අපි දැක්ක අනිත් මූලය එහෙමනම් මේ අනුව එන්න ඕනි 2 ඍණයි. දැන් මේක තවදුරටත් අපි කියනවා නම් මේ සමීකරණේ අර අපිට පුළුවන් ලියන්න මේක අර සාධක ආකාරයට ඕනනම් ලියනවා නම් මේක මූලයක් මේ අනිත් මූලය. මේ ආකාරයට ලියන්න පුළුවන්. දැන් ඔයගොල්ලන්ට හොඳ අභ්‍යාසයක් මේක බලන්න මේ සාමාන්‍ය ආකාරයට ඔබ වැඩි කරලා මේ සංකීර්ණ සංඛ්‍යා කියන එක වැඩි කිරීමක් කියන එක අපි තාම ඉගෙනගෙන නැහැ. හැබැයි යම් කිසි ආකාරයකට අභ්‍යාසයක් අනුව ඔයගොල්ලන්ට අර සාමාන්‍ය වැඩි කිරීම ආකාරයට මේ නීති පිළිපදිනවා කියලා බලලා මේකේ ඔයගොල්ලන්ට හොයන්න පුළුවන් මේ ලැබෙන වර්ග සමීකරණය මේකින් එන එක සමාන වෙනවද කියලා. මෙන්න මේ වර්ග සමීකරණය. හරි. අපි බලමු තවත් ගැටලුවක් අපි බලමු විසඳන්න. මේකත් අර ඔබ කලින් ආකාරයේම ගැටලුවක් කලින් ආකාරයට මේක විසඳන්න පුළුවන්. x වර්ගය ධන bx ධන c සමානයි බිඳුව සමීකරණයේ එක් මූලයක් පහ ඍණ 3යි i නම් a හා b හියගයන් සොයන්න කියන එක. මේක බලමු. 6 වෙනි ගැටලුවේ තියෙන ABC තාත්තික නියත වන x වර්ගයේ ධන bx ධන c සමානයි බිඳුව සමීකරණයේ මූල අතාත්තික නම් සහ එම මූල w හා ෂෙඩ් නම් රියල් w. නැත්නම් තාත්තික කොටස w වල සමානයි තාත්තික කොටස ෂෙඩ් වලට හා අතාත්තික කොටස w වල සමානයි අතාත්තික කොටස ෂෙඩ් වල බව පෙන්වන්න. ඉතින් ආයිමත් අපිට ගොඩක් අපි දන්නවා මෙතනින් ගත්තොත් ax වර්ගය ධන bx ධන c කියන එක ගත්තොත් මේක අපි දන්නවා මූල විදිහට ලැබෙනවා x සමානයි ඍණ b ධන හෝ ඍණ වර්ගමූල b වර්ගය ඍණ 4ac බෙදීම 2a. ඒ කියන්නේ ඍණ b යට 2a ධන හෝ ඍණ වර්ගමූල b වර්ගය ඍණ 4ac යට 2a. දැන් මේකේ අපි දන්නවා මේ මූල අතාත්තිකයි කියලා. අන්න මූල අතාත්තික නම් b වර්ගය ඍණ 4ac මොකද වෙන්න ඕනි? කුඩායි බිඳුව වෙන්න ඕනි. එහෙනම් මේකේ මූල ලියන්න පුළුවන් අපිට ආයිමත් ඍණ b යට 2a ධන හෝ ඍණ අර i එකක් අපිට එළියට ගන්න පුළුවන්. i කියන එක අරගත්තාම මේක ලියන්න පුළුවන් 4ac ඍණ b වර්ගය යට 2a. දැන් බලන්න එක මූලයක් වෙනවා ඍණ b යට 2a ධන i වාරයක් වර්ගමූල 4ac ඍණ b වර්ගය යට 2a. අනිත් මූලය වෙන්නේ ඍණ b යට 2a ඍණ i වාරයක් වර්ගමූල 4ac ඍණ b වර්ගය යට 2a. දැන් හොඳටම පේනවා නේද මේ තියෙන්නේ තාත්තික කොටස. අර මූල දෙකේ තාත්තික කොටස් මොකද්ද වෙලා තියෙන්නේ? සමාන වෙලා. ඒ කියන්නේ අතාත්තික නම් එම මූල ඒ කියන්නේ w වල දැන් මේක අපි දන්නේ නැහැ කෝකද w කෝකද ෂෙඩ් ඒක අපිට අදාළත් නැහැ. හැබැයි අර දෙකේ තාත්තික කොටස් මොකද්ද වෙලා තියෙන්නේ? සමාන වෙලා තියෙනවා. ඒ වගේම බලන්න දෙකේ අතාත්තික කොටස් ගැන බලන්න. මේ දෙකේ අතාත්තික කොටසුත් සමාන වෙලා තියෙනවා නේද?
මේ සමා වෙන්න ඒක සමාන වෙලා තියෙන එක විරුද්ධ. ඒ කියන්නේ එකක් ධන නම් අනිත් එක ඍණ වෙලා තියෙනවා. ඒකෙන් නම් පැහැදිලිවම පේනවා අතාත්තික කොටස ගත්තාම ඒකේ අතාත්තික කොටස W වල සමාන වෙලා තියෙනවා. මෙන්න මේකට. මේ එකක් ධන නම් අනිත් එක ඍණ වෙලා තියෙනවා. අතාත්තික කොටස් මෙතන මේකේ අතාත්තික කොටස වෙන්නේ ධන 4a ඍණ b වර්ගයේ වර්ගමූල යට 2a. මේකේ අතාත්තික කොටස වෙලා තියෙන්නේ ඍණ වර්ගමූල 4a ඍණ b වර්ගයේ යට 2a. මේකෙන් පැහැදිලි වෙනවා. එතකොට මේ තවත් ආකාරයකට කියනවා නම් ඔයගලන්ට පේනවා නේද මේ ඕනෑම x වර්ගය ධන bx ධන c සමානයි බිඳුව කියන සමීකරණයේ මූල අතාත්තික නම්. ඒ කියන්නේ අර විවේචකය කුඩායි බිඳුව නම් එක මූලයක් ඇල්ෆා ධන i බීටා කියලා එනවා නම් එහෙමනම් අනිත් මූලය මොකද්ද? ඇල්ෆා ඍණ i බීටාම විය යුතුයි නේද? මේ වැදගත් දෙයක් මේ අභ්‍යාසය හරහා පේන්නවානේ. එක මූලයක් ඇල්ෆා ධන i බීටා නම් ඒ කියන්නේ මේ විවේචකයේ කුඩායි බිඳුව අවස්ථාව වෙනකොට සංකීර්ණ මූලය එනකොට අනිත් මූලය ඇල්ෆා ඍණ i බීටා විය යුතුමයි. ඒක අර ඔයගොල්ලෝ කලින් කරපු ගැටලුව එක්කත් මුලින්ම අපි හතරවෙනි ගැටලුව අනුවත් දැක්කා. අර පස්වෙනි ගැටලුව ඔයගොල්ලෝම විසඳන්න. ඒකෙත් ඔයගොල්ලන්ට බලාපොරොත්තු වෙන්න මේ බලන්න පුළුවන්. මේ ආකාරය තමයි මූල දෙකේ ඉන්නේ. හොඳයි. අපි මම විශේෂයෙන්ම ඔයගොල්ලන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ පුළුවන් තරම් ගැටලු විසඳීමට යොමු වෙන්න. දැන් මේකෙත් මේ අභ්‍යාසයේ ගැටලු ඔයගොල්ලන්ට අපි ඊළඟ පාඩමෙන් හමු වෙන්නට පෙර මේ ගැටලු විසඳන්න පුළුවන්. ඒ වගේම හොඳින් නැවත පාඩම සමාලෝචනය කරලා බලන්න. මොකද මේ සංකීර්ණ සංඛ්‍යා කියන්නේ අලුත් දෙයක් හින්දා ඒ සංකල්පය මොකක්ද කියන එක ඔබ තුලින්ම විමසා ප්‍රශ්න කරමින් ඒ ගැන හිතන්න. යලිත් පාඩමකින් නැත්නම් වතාවක් සංකීර්ණ සංඛ්‍යා සම්බන්ධ ඉතිරි කොටස පිළිබඳ පාඩමකින් විශේෂයෙන්ම සංකීර්ණ සංඛ්‍යාවල එකතුව සංකීර්ණ සංඛ්‍යාවල ගුණිතය මේ සම්බන්ධයෙන් අපිට ඉස්සරහට කතා කරන්න තියෙනවා. එතෙක් ඔබ සමට ආයුබෝවන්. ආයුබෝවන්. සුබ දවසක් සියලු දෙනාටම. අපි මීට ඉස්සෙල්ලා කරපු පාඩමින් සංයුක්ත ගණිතයේ සංකීර්ණ සංඛ්‍යා ඒකකය පිළිබඳව ඉගෙන ගත්තා. සංකීර්ණ සංඛ්‍යාවක් කියන්නේ මොකක්ද කියන එහි මූලිකම දේවල් ටික ඉගෙන ගත්තා. අපි අද තව දුරටත් විශේෂයෙන්ම සංකීර්ණ සංඛ්‍යාවල එකතුව එහි ප්‍රතිබද්ධය ඒ වගේම විශේෂයෙන්ම සංකීර්ණ සංඛ්‍යාවල ජ්‍යාමිතික අර්ථය කියලා අර්ථය පිළිබඳවත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි මුලින්ම බලමු ගිය පාඩමේ අපි ඉගෙන ගත්තේ මොනවද? ඒ ගෙනුම්ඵල මොනවද කියන එක අපි පොඩ්ඩක් බලමු සාරාංශගත කරලා. ඔබේ පාසලේ නම් මේක කාලච්ඡේද දෙකක පමණ කාලයක් තමක විෂය සමන්විතය අපි කතා කළා පසුගිය පාඩමින්. මේකේ ඉගෙනුම්ඵල විදිහට සඳහන් වෙන්නේ අතාත්තික ඒකකයේ ප්‍රකාශ කරයි, සංකීර්ණ සංඛ්‍යාව අර්ථ දක්වයි,
සංකීර්ණ සංඛ්‍යාවක තාත්වික කොටස හා තාත්වික කොටස ප්‍රකාශ කරයි සංකීර්ණ සංඛ්‍යා දෙකක සමානතාව භාවිත කරයි. මේක තමයි සංකීර්ණ සංඛ්‍යාව පිළිබඳව මූලික වශයෙන් ඉගෙන ගන්න ඕනේ ටික. අපි මේ සම්බන්ධයෙන් ඊවර පාඩමේදී අභ්‍යාස කීපයක් කතා කරා. ඒ කියන්නේ අපි ඔබත් සමග මෙතන ඔබට පෙන්වුවා සමහර අභ්‍යාස කරන්නේ කොහොමද කියලා. ඒ වගේම විශේෂයෙන් ඔබට ලබා දුන්න අභ්‍යාස කීපයක් ඒක ඔබ විසින් කළ යුතුයි. එවිට තමයි මේ ඉගෙනුම්ඵල සාක්ෂාත් වෙන්නේ. මේ පුතේ සංකීර්ණ සංඛ්‍යා කියන එකකේදී සංකීර්ණ සංඛ්‍යාවල විජීය වගේම ජ්‍යාමිතික අර්ථයකුත් තියෙනවා. මේ ජ්‍යාමිතික අර්ථය ඊටාම වැදගත්. මොකද ඔබ සංකීර්ණ සංඛ්‍යා පිළිබඳ ගැටලු විසඳීමේදී මේ ජ්‍යාමිතිය පිළිබඳව සංකල්පය හොඳින් අවබෝධ කරගත්තොත් ඒ ගැටලු විසඳීම ඊටාමත් පහසු වෙනවා. එතකොට මතක තියාගන්න සංකීර්ණ සංඛ්‍යාවල විජීය පැත්තක් වගේම ජ්‍යාමිතික පැත්තක් තියෙනවා. මම මේ සංකීර්ණ සංඛ්‍යාවල ජ්‍යාමිතිය පිළිබඳව එළඹුමක් වශයෙන් ඕගොල්ලන්ට පොඩ්ඩක් මතක් කිරීමක් කරලා දෙන්නම්. තාත්වික සංඛ්‍යාවක් උදාහරණයක් විදිහට අපි හිතමු ඕනෑම තාත්වික සංඛ්‍යාවක් ඍණ වලින් වැඩි කරොත් මොකද වෙන්නේ? ඍණ සංඛ්‍යාවකින් වැඩි කරොත් මොකද වෙන්නේ කියලා හිතන්න. දැන් ධන තාත්වික සංඛ්‍යාවක් ඍණ වලින් වැඩි කරොත් වෙන්නේ උදාහරණයක් ගමු අපි 8 ඍණ 1කින් වැඩි කරොත් මොකද වෙන්නේ? එතකොට වෙන්නේ අර දැන් ඕගලන්ට හිතේ මවා ගන්න පුළුවන් සරල රේඛාවක්. ඒ සරල රේඛාවේ බිඳුවේ ඉඳන් අර මේ පැත්තට දකුණු පැත්තට 8 තියෙනවා. ඒක ඍණ වලින් වැඩි කළාම එන්නේ වම් පැත්තට අර දුරම බිඳුවේ ඉඳන් අර දුරම තියාගෙන වම් පැත්තට කැරකෙලා යනවා නේද? ඒ කියන්නේ ඍණ 8 කියන්නේ සම්පූර්ණයෙන් අර අංශක 180කින් කැරකිලා ඒක වෙනස් වෙනවා. මේ රූපයෙන් ඕගොල්ලන්ට මේක හොඳට බලා ගන්න පුළුවන්. ඔව්. මේ තියෙන්නේ 5 කියන සංඛ්‍යාව ඔයගලන්ට පේනවා ඇති. x අක්ෂයේ පැත්තේ තියෙන 5 කියන සංඛ්‍යාව x අක්ෂයේ ධන දිශාව පැත්තේ තියෙන 5 කියන සංඛ්‍යාව ඍණ 1කින් වැඩි කරාම ඒක x අක්ෂයේ ඍණ දිශාව දෙසට එනවා. ඍණ 5 බවට පත් වෙනවා. දැන් අර බිඳුව කියන ලක්ෂය වටා මේක අංශක කීයකින් කැරකෙනවද? අංශක 180කින් කැරකෙනවා. එතකොට මේ එක්තරා විදිහකට ඍණ සංඛ්‍යාවකින් වැඩි කරනවා කියන එකට දෛශිකමය අර්ථයක් තියෙනවා. ඒ කියන්නේ අර අපි දන්නවා තාත්වික සංඛ්‍යාවක් අපි x අක්ෂයක දිශාවකට ඒ කියන්නේ එක රේඛීය රේඛාවක් විදිහට ගන්න පුළුවන්. ඒක එහි දිශාව මාරු වෙනවා අර විශාලත්වය තියාගෙන. ඒ කියන්නේ ඍණ 1කින් වැඩි කරොත් ඒක තමයි සිද්ධ වෙන්නේ. එතකොට මේ අර්ථය තව දුරටත් අපිට බලන්න පුළුවන් සංකීර්ණ සංඛ්‍යාවලට කොහොමද මේක මේ අර්ථය ප්‍රසාරණය කරන්නේ. නැත්තම් තව දුරටත් මේක ගැන කතා කරොත් සංකීර්ණ සංඛ්‍යා පිළිබඳව මෙන්න මෙහෙම ජ්‍යාමිතික අර්ථයක් අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. තාත්වික සංඛ්‍යාවක් i වලින් ඒ කියන්නේ අර අතාත්වික ඒකකින් වැඩි කරොත් මොකද්ද වෙන්නේ? ඕගොල්ලෝ දැක්කා අර ඍණ 1කින් වැඩි කරොත් නම් එන්නේ එක පාටම ඒක අර x අක්ෂයේ ධන දිශාවේ තිබුණා නම් ඍණ දිශාවට ආවා. ඒ වගේම මතක තියාගන්න ඒක ඍණ සංඛ්‍යාවක් වුණා නම් වෙන්නේ ධන පැත්තට එනවා. ඍණ සංඛ්‍යාවකින් වැඩි කරොත් ඍණ 1කින් වැඩි කරොත් එහෙම ඍණ 5 මොකද වෙන්නේ? ඒක x අක්ෂයේ ධන දිශාව පැත්තෙන් තමයි ඊට පස්සේ අංශක 180කින් හැරිලා හිටින්නේ. දැන් මෙන්න මේක තමයි ඇත්තටම ජ්‍යාමිතික අර්ථය. i වලින් වැඩි කරොත් තාත්වික සංඛ්‍යාවක් මොකද වෙන්නේ කියලා. තාත්වික සංඛ්‍යාවක් i වලින් වැඩි කළ විට අංශක 90කින් වාමාවෘතව කැරකෙනවා. ඒ කියන්නේ එහෙමනම් අපිට යන්න වෙනවා තාත්වික සංඛ්‍යා ගැන කතා කරනකොට ඒක තලයකට යන්න වෙනවා. මොකද අර දැන් ඔයගලට හොඳට පේනවා අර තාත්වික සංඛ්‍යා විතරක් තියෙනවා නම් අපිට රේඛාවක දක්වන්න පුළුවන්. හැබැයි අර අතාත්වික සංඛ්‍යා අපි දැක්කා ඒකේ අර්ථ දැක්වීම අනුවම x ධන i y
තාත්වික සංඛ්‍යාවක් තවත් අතාත්වික සංඛ්‍යාවක් තවත් අතාත්වික සංඛ්‍යාවකට සමාන වෙනකොටත් අර තාත්වික කොටස වෙනමයි අතාත්වික කොටස වෙනමයි සමාන වෙන්න ඕනේ. එතකොට අර මේ මෙතන පේනවා අර හුදු සරල රේඛාවක පමණක් මේ සංකීර්ණ සංඛ්‍යා කියන එක නිරූපණය කරන්න බෑ. ඒ කියන්නේ මෙහෙම මේක අපිට කියනවා නම් සංකීර්ණ සංඛ්‍යා රේඛාවක නිරූපණය කළ නොහැක. ඒක එකිනෙකට ලම්බ අක්ෂ දෙකක් අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ අපිට තලයක් අවශ්‍ය වෙනවා සංකීර්ණ සංඛ්‍යා ජ්‍යාමිතිකව නිරූපණය කරන්න නම්. මේක අර ඊටාම පහසු වෙනවා මෙන්න මේ ආකාරයට. i වලින් වැඩි කරාම වෙන්නේ අංශක 90කින් අපි සම්මුතියක් විදිහට අරගත්තොත් මේක අංශක 90කින් වාමාවර්තව කරගෙනවයි කියලා සම්මුතියක් විදිහට අරගන්න. ඔබට පේනවා ඇති මේ ජෝර්ජ් පෝල්යාගේ ඡායාරූපයක් ඇහිලා තිනවා. ඔහු මතක් කරලා දෙනවා පුළුවන් තරම් ක්‍රියාකාරකම් වලට යන්න කියලා. අපි මීට පෙරත් අපි දැක්කා ජෝර්ජ් පෝල්යා ගැන අපි කතා කරා. අපි බලමු ඊළඟ පියවර මොකක්ද කියලා. ඔව්. දැන් අපි දන්නවා එක කියන සංඛ්‍යාව i වලින් වැඩි කරොත් ඒක අර මෙහෙම තියෙන රේඛාව මෙන්න මෙහෙම. ඒ කියන්නේ අංශක 90කින් කැරකෙනවා. x අක්ෂයේ තියෙන එක y අක්ෂයට එනවා. ඒ දුර එහෙමම තියාගෙන මෙතනත් විශාලත්වය ඒ විදිහටම තියාගෙන. එතකොට ඒ අර්ථය අනුව හිතන්න බලන්න i වැඩි කිරීම i වලින් i වර්ගයෙන් වැඩි කරොත් මොකද වෙන්නේ? ඔව්. එතකොට i වැඩි කිරීම i කියන්නේ එහෙමනම් ඔය අපි කරපු නැත්නම් අපි අර්ථ දක්වපු විදිය අනුව i වලින් වැඩි කරනවා කියන්නේ අංශක 90ක් කරකිනවා. එතකොට ආයිමත් ඒක i වලින් වැඩි වෙන්න ඕනේ. මේ i තවත් i වලින් වැඩි කරොත් මොකද්ද වෙන්නේ? ඒක තව දුරටත් වාමාවර්තව කරකින්න ගන්නවා අංශක 90ක්. මොකද i වලින් වැඩිවීම අපි ජ්‍යාමිතික අර්ථයෙන් ගත්තාම ගන්නේ අංශක 90ක් වාමාවර්තව ප්‍රමාණය වීම. එතකොට i වැඩි කිරීමයි කියලා කියන්නේ තව දුරටත් අංශක 90ක් වාමාවර්තව යනවා. ඒ කියන්නේ මොකටද? අර y x අක්ෂයේ ඍණ දිශාවට ඒක ගමන් කරනවා. ඒ කියන්නේ අපිට ඒක මෙහෙම දකින්න පුළුවන්. එක කියන ලක්ෂ්‍ය x අක්ෂයේ ධන දිශාව තුල තියෙන අංශක 90කින් වාමාවර්තව භ්‍රමණය වෙලා. ඒක තමයි කියන්නේ. ආයිමත් ඒක තවත් අංශක 90කින් වාමාවර්තව භ්‍රමණය වෙනවා. ඒ කියන්නේ i වැඩි කිරීම i ඍණ 1ට සමපාත වෙනවා. දැන් මේක අපි අර මේ එක්තරා විදිහකට අපි ජ්‍යාමිතික අර්ථකථනයක් තමයි මේ i වලට දෙන්නේ. හැබැයි මේක අපි අර VG අර්ථකථනයටත් එක්කත් හරියටම සැසඳෙනව නේද? මොකද i වැඩි කිරීම i කියන්නේ i වර්ගය. ඒක අපි දන්නවා. අපි VG අර්ථ දක්වාගත්තු ආකාරයට ඒක ඍණ 1ට සමානයි. ඔව්. මෙන්න ඕගොල්ලන්ට හොඳ ක්‍රියාකාරකමක් i වර්ගය i3 i4 i5 i14 i වල 2017 i2020 ඒ කියන්නේ මේ ඔක්කොම බලයන් i වල ජ්‍යාමිතිකව විවරණය කරන්න. ඒ කියන්නේ ඕගලන්ට පුළුවන් අර කරකැවීම එක්ක. දැන් i3 බලය කියන්නේ මොකද්ද? i වලින් කරකැවුවා. i වර්ගය කියන්නේ මේ පැත්තට i කරකැවුවා. වාමාවර්තව හැම වෙලාවෙම කරකෙන්නේ අංශක 90 ගානේ. i3 බලය කියන්නේ i තව පාරක්. මේක වාමාවර්තව අංශක 90ක් කරකුණා. එතකොට මේක ඕගොල්ලන්ට හැමතිස්සෙම කරකව බලන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඕගොල්ලන්ට මේක වෙන දේ හිතෙන් මවා ගන්න පුළුවන්. ඒ හිතෙන් මවාගෙන ජ්‍යාමිතිකව මේ හැම වෙලාවෙම එන උත්තරේ මොකද්ද කියලා ඕගොල්ලන්ට කල්පනා කරන්න පුළුවන්. ඕගොල්ලෝ දන්නවා අර රේඛාවක් අර අංශක 360ක් කරාම එකම තැනට එනවා. උදාහරණයක් විදිහට අපි ගත්තොත් i4 මොකද්ද වෙන්නේ? දැන් මේ කැරකීම අනුව අංශක 90ක් වාමාවර්තව වෙනවා කියන්නේ i4 කියන්නේ 4 පාරක් භ්‍රමණය වෙනවා වාමාවර්තව එකට එනවා ඒක. ඒතර ආයිමත් මොකද වෙන්නේ මේක රිපීට් වෙනවා. නැත්තම් මේක නැවත එකම දේ සිද්ධ වෙන්න ගන්නවා. එතකොට මේ i වල 2017 වෙනි බලයේ i වල 2020 බලයේ තිබුණාට ඒ සංඛ්‍යාවක් වශයෙන් ලොකු ඒවා වෙන්නේ නැහැ. අර කලින් අර කැරකිච්ච අගයන්ම නැවත ප්‍රතිවර්ත්‍ය වීමක් තමයි වෙන්නේ. ඊට පස්සේ ඔයගලන්ට පුළුවන් මේ
මේ ජ්‍යාමිතිකව මේක ගැන හිතලා ජ්‍යාමිතිකව මේක ලියාගත්තට පස්සේ මේක මොනවද වෙන්නේ මොකද්ද වෙන්න ඕනි කියලා ඔයගොල්ලෝ හොයාගත්තට පස්සේ මේක බොහොම පහසුවෙන් මේ එක එක ඒවා VGව ගණනය කරලත් හොයන්න පුළුවන්. කොහොමද අපි VGව ගණනය කරන්නේ? I වර්ගය කියන්නේ ඍණ 1යිනේ. එතකොට I වර්ගය කියන්නේ ඍණ 1 කියලා අරගෙන මේ සියලුම දේවල නැවතත් අපිට I වලින් හෝ එකෙන් හෝ ඍණ එකෙන් හෝ ඍණ I වලින් හරි උත්තරේ ලබා ගන්න පුළුවන්. ඔයගොල්ලන්ට පේනවා ඇති ඇත්තටම මේකට මේ හැම බලයකටම එන්නේ I වල එක්කෝ 1 එක්කෝ ඍණ 1 එක්කෝ I එහෙම නැත්නම් ඍණ I. එතකොට මේ ඒ VGවත් මේ එක එක බලය සඳහා ලැබෙන්න ඕනි පිළිතුර ඔයගොල්ලන්ට හොයන්න පුළුවන්. ඒක අර කලින් ඔබ සොයාගත් අර ජ්‍යාමිතික අර්ථකථනයේ එන කරන පිළිතුරත් එක්ක සසඳා බලන්න. ඔව්. සාධාරණ වශයෙන් එන්න ඕනෑම ධන නිකිලියක් විට මේ I වල 4n I වල 4n ධන 1 I වල 4n ධන 2 I වල 4n ධන 3 කියන අගයන් මොනවද කියලා දැන් ඕගොල්ලන්ටම බලන්න පුළුවන්. ආගන් තලය. මොකද්ද මේ ආගන් තලය කියලා කියන්නේ? අපි දැන් දැනටමත් දැක්ක අර සංකීර්ණ සංඛ්‍යාවක් ප්‍රකාශ කිරීමේදී x අක්ෂයයි y අක්ෂයයි අතර තියෙන සම්බන්ධය සංකීර්ණ සංඛ්‍යා එක්ක. මොකද x අක්ෂයේ තියෙන එකක් y වලින් වැඩි කරාම අර අංශක 90කින් වාමාවෘතව කරකිලා එන්නේ y අක්ෂයට. එතකොට අපි මේ සංකීර්ණ සංඛ්‍යාවක් ප්‍රකාශ කිරීමත් ඒ ආකාරයට මේ තලයේ ප්‍රකාශ කිරීම හරිම ලේසි. අපි ගන්නවා x අක්ෂය ගන්නවා හුදෙක් තාත්වික සංඛ්‍යා. ඔබ දැන් දන්නවා මොනවද හුදෙක් තාත්වික සංඛ්‍යා කියලා කියන්නේ කියලා දන්නවා. අර x අපි දන්නවා z සමානයි x ධන y කියලා තමයි අපි මේ z සමානයි x ධන y කියලා තමයි සංකීර්ණ සංඛ්‍යාවක් අර්ථ දක්වන්නේ. එතකොට මේකේ මෙන්න මේ x කියන කොටස බිඳුව නම් අපි කියනවා හුදෙක් අතාත්වික සංඛ්‍යා කියලා. y කියන කොටස බිඳුව නම් කියනවා හුදෙක් තාත්වික සංඛ්‍යා කියලා. එතකොට මේ හුදෙක් තාත්වික සංඛ්‍යා එන්නේ y කියන කොටස බිඳුව වෙනකොට ඒ කියන්නේ අපිට x අක්ෂය ලැබෙනවා. එක පැත්තකින් ගත්තාම ඒක අපි ජ්‍යාමිතිකව නිරූපණය කළාම x සමානයි බිඳුව වෙනකොට අපිට ලැබෙනවා ඇත්තටම y අක්ෂය. එතකොට මේ සාමාන්‍යයෙන් අපි අර සංකීර්ණ සංඛ්‍යා නිරූපණයේදී මේ අතාත්වික අක්ෂයේ විදිහට y තාත්වික අක්ෂයේ විදිහට x අපිට නම් කරන්න පුළුවන්. එතකොට මේ සංකීර්ණ සංඛ්‍යා තලයේ ප්‍රකාශ කළාම අපි කියනවා ඒකට ආගන් තලය කියලා. ඇත්තම ඔයගොල්ලෝ දන්නවා දැන් උදාහරණයක් විදිහට 2 ධන 4යි කියන්නේ මොකද්ද? නිකන් මෙන්න මෙතන මේක අපි දන්නවා x වල 2යි y අක්ෂයේ 4යි නම් මේක අපි දන්නවා අර කාටිසියන් ආකාරයට අපිට පුළුවන් අර 2 4 කියලා ලියන්න. හැබැයි මේක සංකීර්ණ සංඛ්‍යාවක් විදිහටත් අපිට ලියන්න පුළුවන් මෙතන 2 ධන මොකද තාත්වික අගය තමයි 2යි 4යි i අර අතාත්වික අක්ෂයේ i කියලා මෙහිම ලියන්න පුළුවන්. එතකොට ඔයගොල්ලන්ට පේනවා මේ අපි දන්න අර කාටිසියානු තලයේ එක්ක මේක හරිම සම්බන්ධයි සංකීර්ණ සංඛ්‍යා. එතකොට කාටිසීය තලයේ ඇති ලක්ෂ්‍ය සංකීර්ණ සංඛ්‍යා ආකාරයට ප්‍රකාශ කරාම අපි ඒකට ආගන් තලය කියලා කියනවා. එතකොට මේ ඇත්තම කියනවා නම් පස්සේ අපි ආයෙ ඉගෙන ගන්නවා මේ ආගන් සටහන් කියලා. ඇත්තටම සංකීර්ණ සංඛ්‍යා ලකුණු කරලා සංකීර්ණ සංඛ්‍යා මේ ඒකේ රේඛා ඇඳලා එහෙම කරන එකට අපි කියන්නේ ආගන් සටහන කියලා. එතකොට ආගන් තලයේ නිරූපණය කරන දේවල් වලට අපි ආගන් සටහන කියලා කියනවා. ජෝර්ජ් පෝල්යා නැවත අපිට මතක් කරනවා ක්‍රියාකාරකමකට යන්න කියලා. ඔව් අපි බලමු මොනවාද මේ ක්‍රියාකාරකම. මේක ඊටාම පහසුයි. මේක ඔබට කරන්න පුළුවන් ආගන් තලයේ 3 ධන 7යි අයිට අදාළ කාටිසීය ඛණ්ඩාංක තලයේ ලක්ෂ්‍ය කුමක්ද? එතකොට ඔයගොල්ලෝ මේ සමමිතිකභාවය හොඳටම දන්නවා. ඔබට ඊටාම පහසුවෙන් මේකට පිළිතුරු ලියන්න පුළුවන්.
මොකද්ද මේකට පිළිතුර වෙන්නේ? මේක අපි දන්නවා කාටිසීය ඛණ්ඩාංක තලයේ ලක්ෂයක් විදිහට ලිව්වොත් මෙන්න තියෙනවා x කොටස, මෙන්න තියෙනවා y කොටස. ඒ කියන්නේ අතාත්වික කොටස. මේක කාටිසීය ඛණ්ඩාංක තලයේ ලක්ෂයක් විදිහට ලිව්වොත් 3 7 විදිහට ලියන්න පුළුවන්. ඒ වගේම ඒකේ අනිත් පැත්ත. ඒ කියන්නේ කාටිසීය ඛණ්ඩාංක තලයේ ඍණ 13ට අදාළ සංකීර්ණ සංඛ්‍යාව කුමක්ද? ඊටාම පහසුයි. ආයිමත් මේක අපි ලියන්නේ තාත්වික කොටස ඍණ 3යි ධන 13යි i. ඔව් මේක තමයි ඒක සංකීර්ණ සංඛ්‍යාවක් ආකාරයට අර කාටිසීය ඛණ්ඩාංක තලයේ ඍණ 13 කියන ලක්ෂ්‍ය ප්‍රකාශ කළාම ලැබෙන්නේ. එතකොට මේ කොටස් දෙක ඔබට පහසුවෙන් කරන්න පුළුවන්. මේ තුන්වෙනි කොටස සහ හතරවෙනි කොටස ඒක මා ඔබට බාර කරනවා. ඔබ විසින් අදාළ පිළිතුර ලබා ගන්න කියලා. ඔව් මේ පස්වෙනි කොටසේ අහන්නේ ලක්ෂ්‍යවල ජ්‍යාමිතික නිරූපණයේ අතින් කාටිසීය ඛණ්ඩාංක තලය හා සංකීර්ණ සංඛ්‍යා දක්වන තලය අතර වෙනසක් ඇද්ද? මේක ආයිමත් අර ගණිතීය සම්බන්ධ ප්‍රශ්නයකට වඩා මේක ඔබට හිතන්න ලැබෙන ප්‍රශ්නයක්. ඇත්තටම බලන්න ඕකේ වෙනසක් තියනවද නැද්ද? ගොඩක් වෙලාවට මේක රූපිකව ගත්තාම එක සමානයිනේ. කාටිසීය ඛණ්ඩාංක තලයේ ලක්ෂ්‍ය තියෙනවා. සංකීර්ණ සංඛ්‍යාව තියෙනවා. ඒ දෙකෙන්ම එකම විදිහට ඕනෑම සංකීර්ණ සංඛ්‍යාවක් ගත්තාම ඒකට අදාළ කාටිසීය ඛණ්ඩාංකය ලියන්න පුළුවන්. කාටිසීය ඛණ්ඩාංකය ගත්තාම අපිට සංකීර්ණ සංඛ්‍යාව ලියන්න පුළුවන්. එතකොට මේ දෙක ඇත්තරම වෙනසක් නැහැ. ඔව් හැබැයි මේ 6 වෙනි ප්‍රශ්නෙන් යොමු කරනවා තව එකක්. 6 වෙනි කොටසෙන් කාටිසීය ඛණ්ඩාංක තලයේ ලක්ෂ්‍ය දෙකක් අතර වන්නා වූ කිසියම් ගණිත කර්මයක් අප ඉගෙනගෙන ඇද්ද? ඒ කියන්නේ අපි කාටිසීය ඛණ්ඩාංක තලයේ ලක්ෂ්‍ය දෙකක් එකතු කිරීම, ලක්ෂ්‍ය දෙකක් වැඩි කිරීම, ලක්ෂයක් තවත් ලක්ෂයකින් බෙදීම, එහෙම දෙයක් ඉගෙනගෙන තියනවද? ඒක ඔයගොල්ලන්ට පොඩ්ඩක් මතකය අවුස්සලා ඔයගොල්ලන්ට කල්පනා කරන්න පුළුවන්. ඔව් මේක නැවතත් ඔබේ විමර්ශනයට යොමු කරන දේවල් මේ තියෙන්නේ. කාටිසීය ඛණ්ඩාංක තලය හා ආගන් තලය ජ්‍යාමිතිකව සමාන බව පෙනේ. අපි දැක්කනේ හොඳටම ඕනෑම කාටිසීය ඛණ්ඩාංකයක් ගත්තාම ඊට අදාළ සංකීර්ණ සංඛ්‍යාවක් ලියන්න පුළුවන්. සංකීර්ණ සංඛ්‍යාවකට කාටිසීය ඛණ්ඩාංකයක් ලියන්න පුළුවන්. එසේනම් කාටිසීය ඛණ්ඩාංක තලය වෙනුවට ආගන් තලයක් කුමකටද? ඔව් ඇත්තටම අපිට ඕක ඔය වෙනස් ආකාර දෙකට ලියාගත්තයි කියලා එකම නම් කරන්න පුළුවන් වැඩ ටික. අපිට ඉතින් සංකීර්ණ සංඛ්‍යා කියලා අලුත් දෙයක් ගේන්න අවශ්‍ය නැහැ. ඔව් මෙන්න තියෙනවා මේ ඒකට පිළිතුරක්. සංකීර්ණ සංඛ්‍යාවලට වීජයක් කියලා කියන්නේ සංකීර්ණ සංඛ්‍යාවලට අර එකතු කිරීම, වැඩි කිරීම, බෙදීම, හඳුන්වා දීම සමග එය ආගන් තලයටද අදාළ බැවින් කාටිසීය තලයෙන් ඔබට ජ්‍යාමිතික විවරණයක් ආගන් තලයට ලබා දිය හැක. අන්න බලන්න. මේක තමයි වැදගත් වෙන්නේ. දැන් ආයි මතක් කරලා බලන්න අර කාටිසීයන් තලයේ අපි ලක්ෂ්‍ය එකතු කිරීම, ලක්ෂ්‍ය වැඩි කිරීම, ඒ වගේ දේවල් අර්ථ දැක්ුවේ නැහැ. මොකද ඒ වගේ දේවල් අර තේරුමක් සහිතව අපි අර්ථ දක්වා ගන්නත් බැරි නිසා තමයි ඒක අපි අදාළ කරගත්තේ නැහැ. හැබැයි අර සංකීර්ණ සංඛ්‍යාවල අපි දන්නවනේ අර වීජීය පැත්තක් තියෙනවනේ. ඒ වීජීය පැත්ත අනුව අපි දැන් ඉස්සරහට අර්ථ දක්වන්න යනවා සංකීර්ණ සංඛ්‍යා දෙකක එකතුව මොකක්ද? සංකීර්ණ සංඛ්‍යා දෙකක වැඩි කිරීම මොකක්ද? සංකීර්ණ සංඛ්‍යා දෙකක් අඩු කරනවා කියන්නේ මොකක්ද? එතකොට සංකීර්ණ සංඛ්‍යාවක් තවත් සංකීර්ණ සංඛ්‍යාවකින් බෙදනවා කියන්නේ මොකක්ද කියලා අර්ථ දක්වනවා. එතකොට ඒකත් එක්ක ඔයගොල්ලන්ට පේනවා ඇති දැන් මේ සංකීර්ණ සංඛ්‍යා වලින් අර ජ්‍යාමිතියක් ගොඩ නැගෙනවනේ. ඒ ජ්‍යාමිතියේ මේ එක එක වීජීය කර්ම වලට අර්ථ ලැබෙන්න ගන්නවා. ඒක තමයි වැදගත්ම දේ. ඒ කියන්නේ අපිට පුළුවන් අර කාටිසීය හුදෙක් කාටිසීය තලයෙන් ඔබට ගිහිල්ලා ආගන් තලයේ විදිහට අරන් සංකීර්ණ සංඛ්‍යා නිරූපණය කරනවත් එක්ක අර ගණිත කර්ම වලට අදාළ ජ්‍යාමිතික අර්ථයක් ලබා දෙන්න පුළුවන්. ඒක තමයි ඒක බොහෝ වැදගත් වෙන දෙයක්. ඒ ගණිත කර්ම වලට අදාළ ජ්‍යාමිතික අර්ථය.
මේ ගැන ඉංගියක් ඕගොල්ලන්ට දැනටමත් තියෙනවා. අර i වලින් වැඩි කරොත් රේඛාවක් විශේෂයෙන් අපි දැක්ක අර x අක්ෂයේ තියෙන ඍණ දිශාවේ හෝ ධන දිශාවේ තියෙන i වලින් වැඩි කරොත් මොකද වෙන්නේ කියලා. ඒක අංශක 90ක් වාමාවර්තව භ්‍රමණයක් වෙන්න ගන්නවා i වලින් වැඩි කරොත්. එතකොට මේක ජ්‍යාමිතිය සහ වීජ්‍යය යම්කිසි ආකාරයකට සම්බන්ධ වීමක් තමයි මේ තියෙන්නේ. අපි ඉස්සරහට තව බලමු මොකද වෙන්නේ කියලා. මේ තියෙන්නේ ඔබ දැන් මින් ඉදිරියට ඉගෙන ගන්න පාඩම් වල ඉගෙනුම් ඵල මුලින්ම සංකීර්ණ සංඛ්‍යා මත වීජීය කර්ම අර්ථ දක්වයි. මම සාමාන්‍යයෙන් මෙන්න මෙතන මේ මුලින්ම අර්ථ දක්වන වීජීය කර්ම තමයි එකතු කිරීම සහ අඩු කිරීම, වැඩි කිරීම සහ බෙදීම පසු අර්ථ දක්වනවා. සංකීර්ණ සංඛ්‍යා දෙකක් අතර වීජ්‍ය කර්ම භාවිතා කර ඒවාද සංකීර්ණ සංඛ්‍යා බව සත්‍යාපනය කරයි. සංකීර්ණ සංඛ්‍යා මත මූලික කර්ම සිදු කරයි. කියන්නේ ඊට පස්සේ අපි සංකීර්ණ සංඛ්‍යා දෙකක් එකතු කරන්නේ මොකද්ද, අඩු කරන්නේ මොකද්ද කියලා කතා කරනවා. ඇත්තටම මේක ජ්‍යාමිතිකවත් මේකේ විවරණය කළාට පස්සේ තමයි මම පසු අවස්ථාවකදී තමයි වැඩි කිරීම සහ බෙදීම පිළිබඳ කතා කරන්න ඉන්නේ. මේ තවදුරටත් අපි ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන ඉගෙනුම් ඵල මේ සංකීර්ණ සංඛ්‍යාවක ප්‍රතිබද්ධය කියන දේ, ඒ කියන්නේ මොකද්ද කියන එක අපි අර්ථ දක්වනවා. ප්‍රතිබද්ධය කියන්නේ මොකද්ද? එතකොට මේ ප්‍රතිබද්ධයේ ಗುಣ කොහොමද සාධනය කරන්න කියලාත් අපි බලනවා. මතක තියාගන්න මේ හැම එකදීම මම බලාපොරොත්තු වෙනවා මේ පාඩමේදී එහි වීජ්‍ය වගේම ජ්‍යාමිතිය සමාන්තරව ගමන් කරන්න. ඒක තමයි මම අර මුලින්ම ධන නැත්තම් සංඛ්‍යා එකතු කිරීම, සංඛ්‍යා අඩු කිරීම, ඊට පස්සේ මේ ප්‍රතිබද්ධය ඇහිල්ලා පස්සේ අවස්ථාවක තමයි සංකීර්ණ සංඛ්‍යා වැඩි කිරීම, සංකීර්ණ සංඛ්‍යා බෙදීම කියන දෙයට එළඹෙන්නේ. මේකේ ජ්‍යාමිතියත් මේ හා සමාන්තරව, ඒ කියන්නේ එකතු කිරීමේදී ප්‍රතිබද්ධයේ සංකීර්ණ සංඛ්‍යා අඩු කිරීමේදී ඇතිවන ජ්‍යාමිතික අර්ථය සම්බන්ධයෙන් සමාන්තරව කතා කරමින් තමයි පාඩම ඉදිරියට රැගෙන යන්නේ. ඒ වගේම සංකීර්ණ සංඛ්‍යාවක මාපාංකයත් අපි අර්ථ දක්වන්න අවශ්‍යයි. සංකීර්ණ සංඛ්‍යාවක විශාලත්වය කියන එක අපි ඒක අර්ථ දක්වලා ඒකේ මූලික ගුණ ලබා ගන්නවා. ඒ වගේම මාපාංකයේ මොකද්ද ජ්‍යාමිතික අර්ථය කියන එක ලබා ගන්නවා. ඒකත් අර වගේම එහි වීජ්‍ය වගේම එහි ජ්‍යාමිතිය සම්බන්ධව සංසන්දනාත්මකව නැත්තම් සමාන්තරව ගමන් කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි. ඔන්න ඔය කියන ඉගෙනුම් ඵල යටතේ අපි බලමු. හොඳට මතක තියාගන්න. එතකොට අපි මුලින්ම බලන්නේ එකතු කිරීම, අඩු කිරීම, ඒ වගේම අර ප්‍රතිබද්ධය කියන එක. ඉන්න අනතුරු අපි මාපාංකය වෙතටත් ගමන් කරන්න පුළුවන්. සංකීර්ණ සංඛ්‍යා දෙකක එකතුව. ඔන්න අපිට පුළුවන් එහි අර්ථ දැක්වීම, එහි වීජීය අර්ථ දැක්වීම මේ ආකාරයට ඉදිරිපත් කරන්න. සංකීර්ණ සංඛ්‍යා දෙකක් එකතු කිරීමේදී තාත්වික කොටස් වෙනමද, අතාත්වික කොටස් වෙනමද එකතු කෙරේ. කියන්නේ මේ ඊටම පහසුයි. z සමානයි a ධන ib හා w සමානයි c ධන id විට z ධන w කියන්නේ අර තාත්වික කොටස් දෙක එකතු කළා a ධන c වෙනවා. ඒ වගේම අර අතාත්වික කොටස් දෙක එකතු කළා b ධන d වෙනවා. එතකොට z ධන w සමානයි a ධන c ධන i b ධන d කියන එක. මේක තමයි බීජ ගණිතමය අර්ථ දැක්වීම. මේක බලමු දැන් මොකද්ද ජ්‍යාමිතික විවරණය කියලා. මොකද සංකීර්ණ සංඛ්‍යාවක් අනිවාර්යෙන් අර තලය එක්ක සම්බන්ධයි. තලය කියන්නේ ඒකේ තියෙන ලක්ෂයක් නිරූපණය වෙනවා. එතකොට මේ මොකද්ද මේ වෙන්නේ? z කියන සංකීර්ණ සංඛ්‍යාවක් තියෙනවා, w කියන සංකීර්ණ සංඛ්‍යාවක් තියෙනවා. ඒ සංකීර්ණ සංඛ්‍යාව දෙක අපි දන්නවා දැන් එකතු කරනවා කියන්නේ මොකද්ද කියලා. වීජීයව ඒ එකතු කළාම z ධන w කියන සංකීර්ණ සංඛ්‍යාවක් එනවා. ඒ සංකීර්ණ සංඛ්‍යාව අර තලයේ මොකද්ද නිරූපණය කරන්නේ? අර z සහ w ට අදාළව ආගන් තලයේ මොකක් නිරූපණය කරයිද? අපි බලමු මේ මොකද්ද වෙන්නේ කියලා. ඔව්. බලන්න මේකේ පේනවා අර මූල ලක්ෂ්‍ය නැත්නම් අර O කියන මූල ලක්ෂ්‍යය තියෙනවා.
එතකොට මේ තියෙන්නේ අපිට දකින්න පුළුවන් මේ අර සුපුරුදු x අක්ෂය y අක්ෂය ඒ කියන්නේ අපි කාටිසීනිය තලය විදිහට ගත්තොත් එහෙම නැත්නම් අපි සංකීර්ණ නැත්නම් ආගන් තලය ගත්තොත් මේක අපි කියනවා තාත්වික අක්ෂය මේක කියනවා අතාත්වික අක්ෂය කියලා. දැන් මේ තියෙන්නේ z කියන සංකීර්ණ සංඛ්‍යාව ප්‍රකාශ කරලා තියෙන්නේ. මේක අපි දන්නවා a ධන ib වෙනවා. z කියන්නේ a ධන ib. ඒ කියන්නේ මොකද්ද? ඒකේ තිරස් දුර a සිරස් දුර b x ඛණ්ඩාංකය a y ඛණ්ඩාංකය b මේ තියෙන්නේ w කියන සංඛ්‍යාව නිරූපණය කළා තලයේ ඒ කියන්නේ c ධන id w කියන්නේ. ඔව් දැන් මෙන්න මේ සමාන්තරාශ්‍රය අපි නිර්මාණය කරොත් ඔයගොල්ලන්ට පේනවා ඇති මොකද්ද වෙන්නේ කියලා මේ සමාන්තරාශ්‍රය නිර්මාණය කරලා මේකට සමාන්තරව ඒ විශාලත්වයට සමානව මේ පැත්තෙන් රේඛාවක් ඇඳලා අපිට පුළුවන් මේ සමාන්තරාශ්‍රය නිර්මාණය කරගන්න ඊටාම සරල ජ්‍යාමිතික සහ ත්‍රිකෝණමිතික තර්ක මගින් ඔයගලන්ට පෙන්වන්න පුළුවන් මේ උස සමානයි අර සංකීර්ණ සංඛ්‍යා දෙකේ සිරස් උස දෙකේ එකතුවට සමානයි කියලා මේ විකර්ණයේ මෙන්න මේ අනික් කෙලවර මේ o කියන විකර්ණයේ අනික් කෙලවරට එනවා b ධන d කියලා එනවා. ඒ වගේම y ඛණ්ඩාංකය ඒ වගේම x ඛණ්ඩාංකයේ විදිහට ලැබෙනවා මෙන්න මේ a ධන c. ඒ කියන්නේ මේක හොඳට බලන්න මෙන්න මේක c වෙනවා මේක a වෙනවා a ධන c වෙනවා මෙතන. ඒ කියන්නේ මේ ලක්ෂී මේ සමාන්තරාශ්‍රය සම්පූර්ණ කළා මේ විකර්ණයේ අපි ලිව්වොත් එහෙම ඛණ්ඩාංක මොකක්ද එන්නේ මම මේ කාටිසියන ඛණ්ඩාංකය ලියන්නම් a ධන c b ධන d කියලා එනවා. දැන් මේක සංකීර්ණ සංඛ්‍යා විදිහට ප්‍රකාශ කරොත් එහෙම වෙන්නේ a ධන c ධන i වාරයක් b ධන d. ඔව් මේක අපි දන්නවා අර අර්ථ දැක්වීම අනුව මේ මොකක්ද ඇහිලා තියෙන්නේ ඇත්තටම z සංකීර්ණ සංඛ්‍යාව ධන w කියන එක. මොකද z සමානයි a ධන ib w සමානයි cid නම් එහි vg අර්ථය තමයි මේ තියෙන්නේ. ඔන්න ඔයගලන්ට දැන් පේනවා නේද මොකද්ද සංකීර්ණ සංඛ්‍යා දෙකක එකතුවේ ජ්‍යාමිතික අර්ථය කියන එක මෙතනින් හොඳට පැහැදිලි වෙනවා ඇති. අර o කියන තැන ඉඳන් සංකීර්ණ සංඛ්‍යා දෙක ලකුණු කරා. එතකොට ඒ දෙක අර බද්ධ පාද විදිහට අරගෙන සමාන්තරාශ්‍රය නිරූපණය කරා. ඒ සමාන්තරාශ්‍රය එක විකර්ණයක මේ o කියන එක තියෙනවා අනිත් කොනෙන් එන්නේ z ධන w කියන සංකීර්ණ සංඛ්‍යාවට අදාළ ලක්ෂයයි. මේක ඇත්තටම මේ පළමු වෘත්තපාදයේම මේ සංකීර්ණ සංඛ්‍යා තියෙන්න ඕනේ නැහැ. මේක කොයි විදිහට උනත් තියෙන්න පුළුවන් මේ එක සංකීර්ණ සංඛ්‍යාවක් පළවෙනි එකේ තිබිලා අනිත් එක 4 ඕන විදිහකට තියෙන්න පුළුවන්. හැබැයි ඔයගොල්ලන්ට පේනවා එතකොටත් මේ සමාන්තරාශ්‍රය මේ ආකාරයටම නිර්මාණය කරගෙන අර සංකීර්ණ සංඛ්‍යා දෙකේ එකතුවට අදාළ ලක්ෂ්‍ය ලබා ගන්න පුළුවන්. ඔව් දැන් මේ තියෙන්නේ ඔයගලන්ට මතකයට ගන්න ඔයගොල්ලෝ හොඳටම දන්න දෙයක් තමයි දෛශික එකතුව කියන එක. දැන් ඔයගලන්ට කලින් පැහැදිලි කිරීමත් එක්කත් ඔයගලන්ට මතක් වෙන්නේ නැති නැත්තම් මතකයට නැගෙන්නේ නැති මේක නිකන් දෛශික දෙකක එකතුව වගේම නේද කියලා. ඔව් ඒකේ ඇත්තක් තියෙනවා. ඕ මූලයක් අනුබද්ධයෙන් A කියන ලක්ෂයක පිහිටුම් දෛශිකය P කියලා හිතන්න. ඒ කියන්නේ මෙන්න මේ දෛශිකය අපි P කියලා ගත්තා. මෙන්න මේක P. ඒ වගේම මෙන්න මේ දෛශිකය Q කියලා ගත්තොත් OA ධන OB මොකද්ද? අපි එතකොටත් ওই සමාන්තරාශ්‍රය නිරූපණය කළා අර C කියන්නේ අර සමාන්තරාශ්‍රය විකර්ණයේ අර අනික් කොන ඒකට මොකක්ද දෙන්නේ P ධන Q නේද? එතකොට මේ සංකීර්ණ සංඛ්‍යා එකතුව සහ දෛශිකවල එකතුව අතර ඊටාම ළඟ සම්බන්ධයක් තියෙනවා. මෙය සංකීර්ණ සංඛ්‍යා දෙකක එකතුවේ ජ්‍යාමිතික නිරූපණය හා සසඳා බලන්න. ඔව් දැන් අපි බලමු එහෙමනම්
දැන් ඔයගලන්ට පෙවුනා මේ දෛශික දෙකක එකතුවයි සංකීර්ණ සංඛ්‍යා දෙකක එකතුවයි හරිම සමානයි කියලා. පොඩ්ඩකට ඔයගොල්ලෝ මතකයට නගා ගන්න දෛශික දෙකක අන්තරයකට අදාළ පිහිටුන් දෛශිකය හොයන ආකාරය. දැන් මේ තියෙන්නේ ආයිමත් අර A කියන ලක්ෂ්‍ය, මේ කියන්නේ B කියන ලක්ෂ්‍ය, O කියන මූලයේ අනුබද්ධයෙන් මේක P නම් පිහිටුන් දෛශිකය. ඒ වගේම මේ B කියන ලක්ෂ්‍යයේ පිහිටුන් දෛශිකය Q නම් අපි දන්නවා මේ මෙන්න මේකෙන් ලැබෙන්නේ P ධන Q, මේ විකර්ණයේ කෙරවලෙන් ලැබෙන්නේ P ධන Q කියන C කියන ලක්ෂ්‍යයේ පිහිටුන් දෛශිකය වෙන්නේ P ධන Q කියලා. හැබැයි දෛශිකවලදී ඕගොල්ලන්ට හොඳට මතකයි නේද මෙන්න මේ රේඛාවට අදාළ නැත්තම් මෙන්න මේ දෛශිකය මොකක්ද කියලා කොහොමද හොයන්නේ කියලා. මොකද අපිට ඕනි BA දෛශිකය. BA කියලා කියන්නේ BO ධන OA. හැබැයි BO කියලා කියන්නේ ඍණ Q, OA කියලා කියන්නේ P. එහෙනම් මේ එන්නේ P ඍණ Q කියන දෛශිකය නේද? මෙන්න මේ දෛශිකය. ඒ කියන්නේ මේ BA දෛශිකය කියලා කියන්නේ P ඍණ Q. දැන් හැබැයි මේ ලක්ෂ්‍යය තමයි P ධන Q, මේ O මූලයේ අනුබද්ධයෙන්. අපි කොහොමද O මූලයේ අනුබද්ධයෙන් P ඍණ Q දෛශිකය නිරූපණය කරන්නේ? මේක ඇත්තටම අපි ගත්තොත් මේක තමයි P ඍණ Q කියන දෛශිකය. ඒක O මූලයේ අනුබද්ධයෙන් කොහොමද අර පිහිටුන් දෛශිකයක් ආකාරයට ප්‍රකාශ කරන්නේ? අපි හොඳටම දන්නවා දෛශිකවලදී අර O වල ඉඳන් නැත්තම් කලින් දෛශිකයට විශාල හා සමාන්තර ඒ දිශාවටම තියෙන සමාන්තර දෛශිකයක් ඇන්දොත් ඒක දෛශික වශයෙන් මේ දෙකම එකයි. එකම දෛශිකය. එතකොට මේ O හරහා P ඍණ Q කියන දෛශිකය ඇන්දොත් මේකට සමාන හා සමාන්තරව රේඛාව ඇන්දොත් මෙන්න මේ D කියන ලක්ෂයෙන් නිරූපණය වෙනවා නේද? P ඍණ Q කියන දෛශිකය. ඒ අපි කතා කරේ දෛශික ගැන. දෛශික දෙකක අන්තරය ගැන තමයි කතා කළේ. දැන් ඔයගොල්ලන්ට හිතා ගන්න පුළුවන් අර සංකීර්ණ සංඛ්‍යාවල වෙච්ච දේ. ඒකෙත් මේ වගේමනේ දැක්කේ. අපි බලමු සංකීර්ණ සංඛ්‍යා දෙකක අඩු කිරීම කියන්නේ මොකක්ද කියලා මේ දෛශික අර්ථය අනුව එක පැත්තකට. දැන් බලන්න මෙන්න අපි A කියන ලක්ෂ්‍යයේ සංකීර්ණ සංඛ්‍යාවකින් ප්‍රකාශ කළා. ඒ කියන ලක්ෂ්‍යයේ ඉෂේ. ඒ කියන්නේ මොකක් හරි තාත්වික කොටසයි අතාත්වික කොටසයි ඒකේ තියෙනවා. B කියන්නේත් එහෙමයි. අපි කලින් දැක්කා මේ මෙහෙම සමාන්තරාශ්‍රය නිර්මාණය කළා. මේ විකර්ණයේ C කියන ලක්ෂ්‍ය ගත්තහම ඒක නිරූපණය වෙනවා ඉෂෙඩ් ධන W කියන සංකීර්ණ සංඛ්‍යාව. දැන් අර දෛශික ආකාරයටම සමමිතිකව තමයි මේක අපි सिद्ध කරන්නේ. මේකත් ඇත්තටම දෛශික මෙන්ම ඉෂෙඩ් ඍණ W සංකීර්ණ සංඛ්‍යාව මගින් BA රේඛාව විශාලත්වයෙන් හා දිශාවෙන් නිරූපණය වන බව ඔබට නිරීක්ෂණය කළ හැකිද? ඇත්තටම මෙතනත් සංකීර්ණ සංඛ්‍යා වලින් අර දෛශික වලට සමමිතිකව ගත්තොත් එහෙම මේක අර ඉෂෙඩ් ඍණ W කියන එක. එතකොට අපි මේ O වල ඉඳන් BA රේඛාවට සමාන සමාන්තර රේඛාවක් ඇන්දොත් මේ D කියන එකෙන් ලැබෙනවා ලක්ෂයෙන් අර ඉෂෙඩ් ඍණ W ට අදාළ සංකීර්ණ සංඛ්‍යාව. දැන් එක පැත්තකට මේක ඉෂෙඩ් නම් මේක W නම් මේක ඉෂෙඩ් ඍණ W වෙනවා. එතකොට ඒක නිර්මාණය කරන ආකාරයත් එක්තරා විදිහකට මෙතනින් පැහැදිලි වෙනවා. මේ සමාන්තරාශ්‍රය අඳින්න ඉෂෙඩ් ධන W, ඒ කියන්නේ මේ සමාන්තරාශ්‍රය නිර්මාණය කළාම මේකෙන් ලැබෙනවා සංකීර්ණ සංඛ්‍යා දෙකේ එකතුව. අනිත් පැත්තෙන් මේ මෙන්න මේ රේඛාව O වල ඉඳන් නිර්මාණය කරාම ඒ විශාල හා සමාන සමාන්තර ඒ විශාලත්වයට සමාන හා සමාන්තර රේඛාවක් අර D කියන්නේ ඉෂෙඩ් ඍණ W මගින් ලැබෙනවා. මේ ඉෂෙඩ් W කියන සංකීර්ණ සංඛ්‍යා දෙකේ ඉෂෙඩ් ඍණ W කියන සංඛ්‍යාව නිරූපණය වෙනවා. හැබැයි මතක තියාගන්න මේ මම ඕගොල්ලන්ට මෙතෙන්දි කළේ පොඩ්ඩක් ඕගොල්ලෝ සමහරට පන්ති කාමරේ මීට වෙනස් ආකාරයකට තමයි මේ ඉෂෙඩ් ඍණ W නිරූපණය කරන්නේ. මම මේ ඔබට පෙන්වුවා පොඩ්ඩක් මේකේ දෛශික වලට
එක්ක සමාන්තරතාවය මොකක්ද කියලා මේ සංකීර්ණ සංඛ්‍යාවල තියෙන. මොකද ඔයගොල්ලන්ට ලේසි ඒ සම්බන්ධතා දකින්නවත් එක්කම ගොඩක් වෙලාවට අපිට ගණිතයේ ගොඩනගා ගන්න ලේසි වෙනවා. හැබැයි අපි බලමු ඔයගොල්ලෝ ඒ පාසල් පන්ති කාමරයේදී ඉස්සරහට ඉගෙන ගන්න ආකාරය කොහොමද කියලා සංකීර්ණ සංඛ්‍යා දෙකක අන්තරය නිරූපණය වෙන්නේ. මේකම පුළුවන් අපිට මේ ආකාරයටත් කරන්න. මේ ජෝර්ජ් පොල්යා ඒක මතක් කරලා දෙනවා ඒක ක්‍රියාකාරකමක් විදිහට ඕගොල්ලන්ට ලබා දෙන්න කියලා. මම කියන්න කැමතියි. එතකොට මේ ක්‍රියාකාරකමේ මම ඕගොල්ලන්ට පියවර දෙකක් ගැන කියන්නම්. මෙන්න තියෙනවා ඉෂෙඩ් සංකීර්ණ සංඛ්‍යාව, මෙන්න තියෙනවා W සංකීර්ණ සංඛ්‍යාව. දැන් අපි කොතනද ඉෂෙඩ් ඍණ W සංකීර්ණ සංඛ්‍යාව එන්නේ මේ තලේ කියලායි මේ අහන්නේ. පළවෙනි පියවර බලන්න සංකීර්ණ ඍණ W සංකීර්ණ සංඛ්‍යාවට අදාළ ලක්ෂ්‍ය දී ඇති W සංඛ්‍යාව පිහිටා ඇති ලක්ෂ්‍ය ඇසුරින් ගොඩනගන්න. මේක W නම් ඍණ W මොකක්ද? ඍණ W ලක්ෂ්‍ය ඇත්තේ කොතනද? මම පොඩි ඔයගලන්ට පොඩි උදව්වක් කරනවා නම් මේක මේ පැත්තට දික් කරොත් මේ රේඛාව මත මොකක්ද දෙන්නේ කියලා හිතලා බලන්න. මේ රේඛාවේ කොතනද ඍණ W ඇත්තේ? එහෙම නැත්නම් මේ වෙනත් රේඛාවලට ඍණ W ගමන් කරන්න පුළුවන්ද කියන එක බලන්න. මේ පළවෙනි එකකින් ඒක ලැබෙනවා. දෙවෙනි එක ඍණ W හා ඉෂෙඩ්. දැන් ඇත්තටම කියනවා නම් ඔයගලන්ට පැහැදිලි වෙයි මෙන්න මේ කොහේ හරි තමයි ඍණ W එන්නේ. ඒක කොතනද කියලා ඔයගොල්ලෝ හොයාගන්න. අනිත් තැන්වල ඍණ W අනිත් තැන්වල ඍණ W එන්නේ නැත්තේ කොහේයි කියලා හොයාගන්න. මේ ඉෂෙඩ් කියන එක තියෙනවා. ඔන්න දැන් ඍණ W කියන එක තියෙනවා. ඊට පස්සේ පුළුවන් අර සංකීර්ණ සංඛ්‍යා දෙකක් එකතු කරනකොට අපි දන්නවා කොහොමද කරන්න කියලා. මේ සමාන්තර ආශ්‍රය සම්පූර්ණ කරා මෙතනින් ඉඳන් විකර්ණය ඇඳා. එතකොට අර ඉෂෙඩ් ඍණ W කියන එකට අදාළ ලක්ෂ්‍ය අපිට ලැබෙනවා. ඔයගොල්ලෝ ඒක ක්‍රියාකාරකමක් විදියට ඔයගොල්ලෝ ඉත හොඳින් ඒක අධ්‍යයනය කරන්න සම්බන්ධයි. ඔව් අපි බලමු සංකීර්ණ සංඛ්‍යාවක් තාත්වික සංඛ්‍යාවකින් ගුණ කරොත් නැත්නම් වැඩි කරොත් මොකද වෙන්නේ කියලා. ඉෂෙඩ් සමානයි a ධන ib සංකීර්ණ සංඛ්‍යාව ලැම්ඩා නම් තාත්වික නියතයකින් නැත්නම් ලැම්ඩා නම් තාත්වික සංඛ්‍යාවකින් ගුණ කරමු. එතකොට මොකද වෙන්නේ? අපි මේ ගුණ කිරීම මේ තියෙන්නේ අර්ථ දක්වන ආකාරය. අර එහි තාත්වික කොටස වෙනම ලැම්ඩා වලින් ගුණ වෙනවා, අතාත්වික කොටස වෙනම ලැම්ඩා වලින් ගුණ වෙනවා. ඒ ආකාරයට තමයි අපි අර්ථ දක්වන්නේ මේ කිසියම් තාත්වික සංඛ්‍යාවකින් සංකීර්ණ සංඛ්‍යාවක් ගුණ කිරීම. එතකොට දැන් බලන්න මේකේ මොකද්ද මේ ජ්‍යාමිතික නිරූපණය කියලා. මෙන්න මේ ඉෂෙඩ්. මෙන්න මෙතන තියෙනවා මේ ඉෂෙඩ් කියන්නේ a ධන ib නැත්නම් අර කාටිසීය විදියට කිව්වොත් a b කියන ලක්ෂයට අදාළ එක. එතකොට ලැම්ඩා ඉෂෙඩ් කියන්නේ මොකක්ද? ඇත්තටම කියනවා නම් එහි තාත්වික කොටස වෙනම ලැම්ඩා වලින් වැඩි වෙනවා. අතාත්වික කොටස වෙනම ලැම්ඩා වලින් වැඩි වෙනවා. ලැම්ඩා a ලැම්ඩා b. මේ ආකාරයට ගත්තොත් අර ඔයගලන්ට පේනවා ඇති මේ ජ්‍යාමිතික අර්ථය අනුව ලැම්ඩා a ධන i ලැම්ඩා b හිටින් ඉන්නේ නැත්නම් ඒක පවතින්නේ මෙන්න මේ o ඉෂෙඩ් යා කරන රේඛාවේමයි. එතකොට මේ ලැම්ඩා කියන එක විශාලයි එක නම් එහෙම. ඇත්තටම අර වෙන්නේ අර රේඛාව ප්‍රසාරණය වෙනවා. ඒ කියන්නේ ලැම්ඩා ගුණයකින් මේක වැඩි වෙලා අර රේඛාව මතම ඒ ලක්ෂ්‍ය පිහිටනවා. o ඉෂෙඩ් දික්කල o ඉෂෙඩ් රේඛාව මතම ලැම්ඩා ඉෂෙඩ් පිහිටනවා. ඒක තමයි එහි ජ්‍යාමිතික අර්ථය. ආයිමත් මතක් කරනවා නම් ඉෂෙඩ් සමාන a ධන ib කියන සංකීර්ණ සංඛ්‍යාව ලැම්ඩා කියන තාත්වික සංඛ්‍යාවකින් ගුණ කිරීම මෙන්න මේ ආකාරයට අපිට අර්ථ දක්වන්න පුළුවන්. එතකොට ඒ අර්ථයට ලැබෙනවා ජ්‍යාමිතික අර්ථයක්. ඒ ජ්‍යාමිතික අර්ථය තමයි අර o ඉෂෙඩ් කියන්නේ a ධන ib නම් ඒක ලැම්ඩා ඉෂෙඩ් කියලා එන්නේ අර නිරූපණය වෙන්නේ අර o ඉෂෙඩ් කියන රේඛාවම මේ ලැම්ඩා විශාලයි එක නම් ඒක විශාලණය වෙනවා ඒ දිශාවටම එතන අර අනුපාතයට සමානව ලැම්ඩා ඉෂෙඩ් කියන එක නිරූපණය වෙනවා. දැන් අපි බලමු අර ලැම්ඩා කියන එක මේ 0.1 අතර වුණොත් මොකද්ද වෙන්නේ? ඕගොල්ලන්ටම හිතා ගන්න පුළුවන්. මේ තියෙන්නේ එකට වඩා විශාලණයිනේ.
ඔව්. ඊළඟ රූප රාමුවට යන්න කලින් ඔයගොල්ලෝ තීරණය කරන්න බලන්න මොකද්ද වෙන්නේ කියලා. ඊට පස්සේ බලන්න ඔබ තීරණය කරපු දේ හරිද කියලා. ඔව්. මං හිතන්නේ ඔයගොල්ලෝ බොහෝ දෙනෙක් මේක නිවැරදිව තීරණය කරන්න නැති. ලැම්ඩා බිඳුවත් එකත් අතර නම් ඇත්තටම. බිඳුවත් එකත් අතර නම් මොකද්ද වෙන්නේ? ලැම්ඩා ඉෂෙඩ් කියන එක අර රේඛාව සංකෝචනය වෙනවා. හැබැයි අර O ඉෂෙඩ් කියන රේඛාව දිගේමයි සංකෝචනය වෙන්නේ නේ. මේක තමයි එතකොට ලැම්ඩා ඉෂෙඩ් කියන එකේ පිහිටුම් දෛශිකය වෙන්නේ. දැන් හිතන්න බලන්න ඔය දගත්තේ ලැම්ඩා ධන සංඛ්‍යානේ. ලැම්ඩා ඍණ නියතයක් වුණොත් මොකද්ද වෙන්නේ? ලැම්ඩා ඍණ නියතයක්වත් අපිට කඩන්න පුළුවන් ඍණ එකට වඩා අඩු අවස්ථාවයි මේ බිඳුවයි ඍණ එකයි අතර අවස්ථාවයි. ඔව්. අපි බලමු ඔයගොල්ලෝ තීරණය කරන දේත් අතර හරියනවද කියලා ඊළඟට. ඔව්. දැන් අපි බලමු ලැම්ඩා ඍණ සංඛ්‍යාවක් වෙනකොට ඒ වගේම ලැම්ඩා කුඩායි ඍණ 1 වෙනකොට මොකද වෙන්නේ කියලා. ඇත්තටම ලැම්ඩා කුඩායි ඍණ 1 වෙනවයි කියන්නේ අර මාපාංක ලැම්ඩා එකට වඩා විශාල වෙනවයි කියන එක. එතකොට වෙන්නේ අර දැන් බලන්න මේ මෙතන ඕයිෂෙඩ් රේඛාව තියෙනවා අපි මෙතන තියෙන විදිහට පළවෙනි වෘත්තපාදයේ පවතින්නේ. එතකොට අර ලැම්ඩා කුඩායි ඍණ 1 නම් ඕයිෂෙඩ් රේඛාව ලැම්ඩා ඉෂෙඩ් කියන එක පවතින්නේ ඕයිෂෙඩ් රේඛාව තියෙන දිශාවට විරුද්ධ දිශාවට මාපාංක ලැම්ඩා ගුණයකින් විශාල වෙලා තමයි අර ලැම්ඩා ඉෂෙඩ් කියන එක තියෙන්නේ. දැන් ඕගොල්ලන්ටත් මෙතන පේනවා ඇති ඒක මේ මෙතනින් ලැම්ඩා ඉෂෙඩ් කියන එක මෙන්න මෙතන නිරූපණය වෙන්නේ. එතකොට මේ ඕ ලැම්ඩා ඉෂෙඩ් කියන එක විශාලත්වය අතින් ගත්තොත් ඕ ඉෂෙඩ් කියන එකට වඩා විශාල වෙලා තියෙනවා. ඔව්. අපි ඊළඟට බලමු මේ ලැම්ඩා කියන එක බිඳුවත් ඍණ එකත් අතර බිඳුවට වඩා කුඩායි ඒ වගේම හැබැයි ඍණ එකට වඩාත් කුඩායි වෙනකොට බිඳුවත් ඍණ එකත් අතර තියෙනකොට මොකද්ද වෙන්නේ කියලා. ඒකත් ඕගොල්ලන්ට හිතා ගන්න පුළුවන්. එතකොට මොකද්ද වෙන්නේ කියලා අපි බලමු ඕගොල්ලෝ හරිද කියලා. ඔව්. මේ තියෙන්නේ බිඳුවත් ඍණ එකත් අතර තියෙනකොට ලැම්ඩා කියන එක. එතකොට අපි දන්නවා අර මාපාංක ලැම්ඩා කියන එක තියෙන්නේ ධන බිඳුවත් ධන එකත් අතර. එතකොට අර විශාලණය මොකද වෙලා තියෙන්නේ? කුඩා වෙලා තියෙන්නේ. ඒ කියන්නේ රේඛාව විරුද්ධ දිශාවට පවතිනවා ලැම්ඩා ගුණයකින් සංකෝචනීය වෙලා තියෙනවා. මාපාංක ලැම්ඩා ගුණයකින් සම්කෝචනීය වෙලා තියෙනවා. ඔව්. දැන් මෙතන බලන්න මේ සංකීර්ණ සංඛ්‍යාවක් අතාත්තික ඒකකයෙන් ගුණ කරොත් මොකද වෙන්නේ කියලා ආයිමත් අපි බලමු. අයි. දැන් ඉස්සෙල්ලා ඔයගොල්ලෝ දැක්ක අර මෙතන තාත්තික අක්ෂයේ තියෙන එකක් ගුණ කළොත් ටක් ගාලා මේක අංශක 90ක් වාමාවර්ත ප්‍රමණය වෙනවා. ඒක තමයි අපි කලින් අපි අත්දැකීමෙන් දන්නවා. දැන් මෙතන තියෙන සාධාරණ ඉෂෙඩ් කියන එක. අපි අතාත්තික ඒකකින් ගුණ කිරීම මෙන්න මේ ආකාරයට අපිට අර්ථ දක්වන්න පුළුවන්. මේ වෙන වෙනම මේ A සහ B I කියන එකකින් ගුණ වීම කියලා IA BI වර්ගය ඍණ B ධන IA. ඒ කියන්නේ මොකද්ද වෙන්නේ? මේක ජ්‍යාමිතික නිරූපණය නම්. දැන් ඔයගොල්ලන්ට පෙතෙන්ට පේනවා ඇති මේ IA. දැන් මෙතන වෙන්නේ I BI වලින් වැඩි වෙනකොට අර I වලින් වැඩි වෙලා I වර්ගය. කියන්නේ ඍණ B වෙනවා මෙතන. එතකොට අර කලින් තිබුණ x එක මෙතන නැත්තම් කලින් තිබුණ තාත්තික එක තමයි මේ අලුත් එක අතාත්තික එක කොටසකට ඇහිල්ලා තියෙන්නේ. දැන් ඕක ජ්‍යාමිතික නිරූපණය හොඳට බලන්න. ඕක ඔයගොල්ලන්ට බලන්න පුළුවන් අර ඕනෑම ඉෂෙඩ් කියන එක. ඒක මේ කුමන වෘත්තපාදයක ඉෂෙඩ් තිබුණත් කමන්නේ. මෙතන මම මෙන්න මෙතන හතරවෙනි වෘත්තපාදයේ ඔයගොල්ලන්ගේ අපි බලාපොරොත්තු වෙන සංකීර්ණ සංඛ්‍යාව තියෙනවායි කියලා හිතනවා. ඒක අයිෂෙඩ් වලින් වැඩි කරාම එන්නේ ඇත්තටම අර වගේමයි අරක මේ කලින් තාත්තික සංඛ්‍යාවක් ගත්තාමත් උනේ මොකද්ද අංශක 90කින් වමට කරකුණා. මේක වෙන්නේ ඕනෑම සංකීර්ණ සංඛ්‍යාවක් අයි වලින් වැඩි වුණාම එන්නේ ඒක වමට කැරකෙනවා. ඒ කියන්නේ වැඩිවීම මෙන්න මේ ආකාරයට අපි අර්ථ දක්වා ගත්තට පස්සේ මේ වමට කැරකීම තමයි සිද්ධ වෙන්නේ. ඒ වගේම හිතන්න බලන්න එහෙනම් ඍණයි වලින් වැඩි කරොත් මොකද වෙන්නේ? ඔව් ඔයගොල්ලන්ට හිතන්න පුළුවන් ධනයි වලින් වැඩි කරොත් එහෙම වාමාවෘතව නම් කැරකෙන්නේ
ඍණයි වලින් වැඩි කරොත් අපිට ගොඩක් වෙලාවට හිතන්න පුළුවන් ඒක දක්ෂිනාවෘතව කරකෙන්න පුළුවන් වෙන්න ඕනි කියලා. ඇත්තටම මේ VG අර්ථ දැක්වීම අනුව ඔයගොල්ලෝ එක අරගෙන බලන්න මේ VG අර්ථ දැක්වීම අනුව වෙන්නේත් ඒක තමයි. මේක ඍණ වලින් වැඩි කළොත් ඍණයි වලින් වැඩි කරොත් එහෙම වාමාවෘතව මේ වාමාවෘතව වෙනුවට ඒක දක්ෂිනාවෘතව කරකිනවා. ක්‍රියාකාරකමක් නැවතත් පළවෙනි ක්‍රියාකාරකම් දෙක ඊටාම පහසුයි. ඍණ 7 ඍණ 8යි i සංකීර්ණ සංඛ්‍යාව ඕ සිට එම සංඛ්‍යාව ඒ කියන්නේ මූල ලක්ෂ්‍යයේ සිට එම සංඛ්‍යාවට ඇති දුර නියතව තිබියදී අංශක 90ක් දකුණට කැරකවුවිට ලැබෙන නව සංකීර්ණ සංඛ්‍යාව කුමක්ද? ඔබ විසින් මෙයට පිළිතුරු ඔබටම සොයා ගන්න පුළුවන්. ආකාර දෙකක් තියෙනවා. එකක් ඕනනම් ඕගොල්ලන්ට අර විජ්‍ය විදියට හොයාගන්න පුළුවන්. ඒක ඊටාම සරලයි. ඔක අය වලින් වැඩි කරන්න විතරයි තියෙන්නේ නේ. විජ්‍ය ආකාරයට. හැබැයි අර ජ්‍යාමිතිකවත් හිතලා බලන්න. විජ්‍ය විදිය පොඩ්ඩක් තියලා ජ්‍යාමිතිකව මොකද්ද වෙන්නේ කියලා හිතලා බලන්න. අර පිළිතුර විජ්‍ය නැතුව අරගෙන බලන්න අර විජ්‍ය එන එක එක්ක මේක සැසඳෙනවද කියලා. ඊළඟට දෙවෙනි ප්‍රශ්න ක්‍රියාකාරකම 3 ඍණ 4යි සංකීර්ණ සංඛ්‍යාව ඕ සිට එම සංඛ්‍යාවට ඇති දුර නියතව තිබීදී අංශක 270ක් වමට කරකවූ විට ලැබෙන නව සංකීර්ණ සංඛ්‍යාව කුමක්ද? දැන් මේක විසඳන්න නම් අංශක 270ක් වමට කරකවනවායි කියන්නේ මොකද්ද කියන එක ඔයගලන්ට විජීව කල්පනා කරන්න පුළුවන්, ජ්‍යාමිතිකව කල්පනා කරන්න පුළුවන්. හරි. ඒක ගැන ඒක වැඩි විස්තර අවශ්‍ය නැහැ. මම හිතන්නේ ඒකත් ඔයගොල්ලන්ට පාසුවෙන් කරන්න පුළුවන් දෙයක්. තුන්වෙනි එක මම හිතන්නේ ඒක රසවත් ගැටලුවක්. කාටේසීය ඛණ්ඩාංක තලයේ ඇඳ ඇති සමචතුරස්‍රයක කේන්ද්‍රය බිඳුව බිඳුවේහි පවතී. එක් ශීර්ෂයක් 4-5 ලක්ෂ්‍ය නම් අනෙක් ශීර්ෂ මොනවාද? ඔව්. මේක ඊටම වැදගත්. මේ මම මෙතන මේ පොඩ්ඩක් සමචතුරස්‍රයක් අඳින්නයි යන්නේ. මේකේ මේ විශේෂ ලක්ෂණයක් මතු කරන්නයි ඔයගොල්ලන්ට මතක් කරන්නයි මේ අඳින්නේ. අපි දන්නවා මේ සමචතුරස්‍රයක ගත්තාම විකර්ණ ඍජුකෝණීය සමච්ඡේදනය වෙනවානේ. අන්නේ මූල ධර්මයේ පාවිච්චි කරන්න ඒ කියන්නේ අංශක 90කින් කැරකෙනවා කියන එක අපිට එතකොට ගන්න පුළුවන් නේ. දැන් ඔය කේන්ද්‍රයේ තියෙන්නේ බිඳුව බිඳුව කියන ලක්ෂ්‍ය. එච්චරයි මම දෙන ඉංගිය ඕගොල්ලෝ හොයාගන්න. එක ශීර්ෂයක් 4-5 ලක්ෂ්‍යය තියෙනවා නම් අනෙක් ශීර්ෂ මොනවද කියලා හොයාගන්න. මේක ඔයගලන්ට පේනවා ඇති මේ ජ්‍යාමිතිකව හදනවට වඩා අර මේ සංකීර්ණ සංඛ්‍යාව භාවිතා කරලා අයි භාවිතා කරන හදන එක ඊටාම පහසුයි. ඔව්. අපි දැන් දැක්කා සංකීර්ණ සංඛ්‍යාවක එකතු කිරීමයි සංකීර්ණ සංඛ්‍යාවක අඩු කිරීමයි කියන එක අපි දැක්කා. අපි මේ කතා කරන්න යන්නේ සංකීර්ණ සංඛ්‍යාවක ප්‍රතිබද්ධය. එහි විජ්‍යාර්ථය වගේම ජ්‍යාමිතික අර්ථය. සංකීර්ණ සංඛ්‍යාව එකතුවෙත් අපි විජ්‍යාර්ථයත් බැලුවා ජ්‍යාමිතික අර්ථයත් බැලුවා. ඒ වගේම අපි දන්නවා සංකීර්ණ සංඛ්‍යා අඩු කිරීම කියන එක විජ්‍යාර්ථය ජ්‍යාමිතික අර්ථය කියලා දෙකක් තියෙනවා. ඊටාම සරලයි මේ අර්ථ දක්වන්න සංකීර්ණ සංඛ්‍යාවක ප්‍රතිබද්ධය ඉෂෙට් සමානයි a ධන bi සංකීර්ණ සංඛ්‍යාවේ ප්‍රතිබද්ධය a ඍණ bi සංකීර්ණ සංඛ්‍යාව වේ. ඉෂෙට් හි ප්‍රතිබද්ධය ඉෂෙට් බා ලෙස නිරූපණය කෙරේ. ඒ කියන්නේ මේ උදාහරණ වලින් ඔයගොල්ලන්ට පැහැදිලි වෙනවා ඍණ 3 ධන 5යි කියනකොට ඒකේ ප්‍රතිබද්ධය අපි ඉෂෙට් කියන එකේ ප්‍රතිබද්ධය නිරූපණය කරන්නේ හැම වෙලාවෙම මෙන්න මෙහෙම උඩට ඉරි කෑල්ලක් ගහලා මේක a ධන bi නම් අර හැම වෙලාවෙම තාත්තික කොටස ඍණ ලකුණකින් වැඩි වෙලා තාත්තික කොටසකට මුකුත් වෙන්නේ අතාත්තික කොටස ඍණ ලකුණෙන් වැඩි වෙලා තමයි ප්‍රතිබද්ධය අර්ථ දක්වන්නේ. ඒ කියන්නේ ඍණ 3 ධන 5යි නම් අර ඉෂෙට් බා කියන්නේ ඍණ 3 ඍණ 5යි. 3 ඍණ 5යි නම් ඉෂෙට් බා කියන්නේ 3 ධන 5යි. මෙන්න ක්‍රියාකාරකමක් තියෙනවා. ඉෂෙට් යනු මුදෙක් තාත්තික සංඛ්‍යාව විට එහි ප්‍රතිබද්ධය කුමක්ද
ඒක ඉතා පහසු වෙන් ඔබට පිළිතුරු දෙන්න පුළුවන්. ඒ පිළිබඳව හිතා බලන්න. සංකීර්ණ සංඛ්‍යාවක ප්‍රතිබද්ධයක ජ්‍යාමිතික විවරණය මොකක්ද? මේකත් ඉතාමත් වැදගත්. දැන් අපි අර VGය තමයි අර්ථ දැක්වීම කරේ. බලන්න මේ මොකද්ද ප්‍රතිබද්ධය කියලා මේ ඔයගලන්ට කලින් රූප රාමු වල දැක්ක ඒ ධන BI කියන එකේ අපි දැක්කා ඒ ඍණ BI වෙනවා ප්‍රතිබද්ධය. එතකොට මොකද්ද වෙන්නේ ඇත්තටම? අර ඒ ධන BI. ඒ කියන්නේ ඒකේ තාත්වික කොටස එහෙම්මම තියනවා නේද? ඒ කියන්නේ වෙනස් වෙන්නේ අතාත්වික කොටස විතරමයි. ඒකත් අර දුරවල් සමානයි x අක්ෂයේ ඉඳන්. මොකද අපි දන්නවා අතාත්වික කොටස කියලා කියන්නේ සිරස් දුර හැම වෙලාවෙම. හැබැයි සිරස් දුර එහි ලකුණ මාරු වෙනවා. ඒ කියන්නේ ධන පැත්තෙන් තිබුණා නම් ඍණ වෙනවා. ඍණ පැත්තේ තිබුණා නම් ධන වෙනවා. හැබැයි අර x වල ඛණ්ඩාංකය මොකද්ද? නැත්තම් අර තාත්වික කොටස මොකද්ද? ඒක හැම වෙලාවෙම නියතයක්. එහෙනම් ඕකලන්ට ඕක ලේසියෙන්ම මේ කල්පනා කරන්න පුළුවන් මොකද්ද මේ තියෙන්නේ මේ x වල ඛණ්ඩාංකය. මේකත් මේ x වල ඛණ්ඩාංකය. ඒක නියතයක් වෙනවා. මේ නැත්තම් අර තාත්වික කොටස මේ තියෙන්නේ z කියන එක මේ තියෙන්නේ z බා. ඒ වගේම අර w කියන එක අනිත් පැත්තෙන් අපි දුන්න සංකීර්ණ සංඛ්‍යාවක් නම් ඒකේ ප්‍රතිපද්‍ය මෙතන හිටින්නේ. මේක ඔයගොල්ලන්ට පේනවා ඇති අර ප්‍රතිබිම්බය නිරූපණය වෙන එකක් කියලා. ඉෂෙඩ්හි ප්‍රතිබද්ධයේ ඉෂෙඩ් බා මගින් ආගන් තලය මත නිරූපණය වන්නේ ඉෂෙඩ් ලක්ෂය තාත්වික අක්ෂය මත ඇති කරන ප්‍රතිබිම්බයයි. ඒ වගේම තමයි අර මේක අපි පල්ලෙහා තියෙනවා නම් එහෙම ඒත් එහෙමයි අර මේක දර්පණයක් විදිහට x අක්ෂය හිතාගත්තොත් ඕනෑම සංකීර්ණ සංඛ්‍යාවක් ඒක මත නිරූපණය වෙන ආකාරය තමයි ප්‍රතිබද්ධයෙන් මේ ප්‍රතිබිම්බයක් විදිහට නිරූපණය වෙන ආකාරය තමයි මේ w බා වලින් නැත්තම් z බා වලින් දැක්වෙන්නේ. ඔව් ජෝර්ජ් පොල්යා අපිට මතක් කරලා දෙනවා ක්‍රියාකාරකම් වලට යොමු වෙන්න කියලා පුළුවන් තරම් මෙන්න තියෙනවා ක්‍රියාකාරකම එක z යනු හුදෙක් තාත්වික සංඛ්‍යාවක් විට තාත්වික අක්ෂය මගින් ඇති කරන එහි ප්‍රතිබිම්බය ඇත්තේ කොහේද? මේක ඔබට හිතලා බලන්න පුළුවන් දෙයක්. ආගන් තලයේ සංකීර්ණ සංඛ්‍යාවට අදාළ ලක්ෂ්‍ය ඇසුරෙන් ඍණ ඉෂෙට් අදාළ ලක්ෂ්‍ය නිර්මාණය කරන්නේ කෙසේද? ඒ වගේම බීජ ගණිතමය කර්ම සිදු නොකර ඉෂෙට් හා ඉෂෙට් බා අපි අර ප්‍රතිබද්ධය ආගන් තලයේ පිහිටන ආකාරය සැලකිල්ලට ගැනීමෙන් ඉෂෙට් ධන ඉෂෙට් බා හා ඉෂෙට් ඍණ ඉෂෙට් බා ආගන් තලයේ පිහිටන ස්ථාන ඔබට නිර්ණය කළ හැකිද? හතරවෙනි එක බීජගණිතමය සුළු කිරීමෙන් ඇසුරෙන් ඉෂෙට් ධන ඉෂෙට් බා සමානයි 2යි රියල් ඉෂෙට් හා 2 ඉෂෙට් ඍණ ඉෂෙට් බා සමානයි 2යි ඉමැජිනරි ඉෂෙට්. ඒ කියන්නේ අතාත්වික කොටස ඉෂෙට් බවද සාධනය කරන්න. මම හිතනවා ඔයගොල්ලන්ට පැහැදිලි. ඔයගොල්ලෝ මේක පුළුවන් නම් අර ඡායාරූපයක් ලබා ගන්න ෆෝන් එකක් තියෙනවා නම් ළඟ ඒකෙන් එහෙම නැත්නම් ඔබට පුළුවන් මේක පොඩ්ඩක් නෝට් ඩවුන් කරගන්න. මොකද්ද මේ අභ්‍යාස කරන එක ඊටාම වැදගත්. ඔව් මේ පස්වෙනි ගැටලුව සංකීර්ණ සංඛ්‍යා දෙකක් එකතු කරලා ඒකේ ප්‍රතිපද්‍ය ගත්තාම දෙකක් එකතු කළාම එන්නේ සංකීර්ණ සංඛ්‍යාවක් බව අපි දන්නවනේ. මොකද අර තාත්වික කොටස සමාන වෙනවා එකතු වෙනවා අතාත්වික කොටසට එකතු වෙනවා. එතකොට මේ දෙක එකතු කළා ඒක ප්‍රතිපද්‍ය ගත්තාම අර සංකීර්ණ සංඛ්‍යා දෙකේ වෙන වෙනම ප්‍රතිපද්‍යයට ගත්තාම සමාන බව VGව සාධනය කරන්න. ඊළඟට අංක 5 ඇති සර්ව සාම්‍ය ජ්‍යාමිතිකද සත්‍ය බව තහවුරු කරන්න. ඒක කරන පියවර දෙකත් ඕගොල්ලන්ට ලබලා දීලා තියෙනවා. ඉෂෙඩ් හා W ලක්ෂ දී ඇති විට ඒ කියන්නේ මේ ජ්‍යාමිතිකව තහවුරු කිරීම අර ඉෂෙඩ් ධන W වල සම්පූර්ණ භායක සමානයි ඉෂෙඩ් බා ධන W බා කියන එක ජ්‍යාමිතික තහවුරු කිරීමේ පියවර දෙකකින් ඉෂෙඩ් ධන W ලකුණු කරන්න දන්නවා ඕගොල්ලෝ. මොකද සංකීර්ණ සංඛ්‍යා දෙකක එකතුව කොහොමද හොයන්නේ කියලා. එතකොට ඉෂෙඩ් ධන W වල එන සංකීර්ණ සංඛ්‍යාවේ ප්‍රතිබද්ධය හොයන්න පුළුවන්. ඒක ලකුණු කරන්න පුළුවන්. ඒ වගේම වෙන වෙනම අර ඉෂෙඩ් W
සංඛ්‍යාවල ප්‍රතිබද්ධ ලකුණු කරලා ඒ ප්‍රතිබද්ධ දන්න නිසා දැන් අර ඉෂෙඩ් ප්‍රතිබද්ධය ධන W ප්‍රතිබද්ධයට අදාළ ලක්ෂ්‍ය නිර්මාණය කරන්න පුළුවන්. ඒක අර ඉෂෙඩ් ධන W වල සම්පූර්ණ ප්‍රතිබද්ධය කියන ලක්ෂ්‍යයට සමපාත වන බව තහවුරු කරන්න. ඔව් මේ පළවෙනි ගැටලුව ඉතාමත් ලේසි. ඒකින්ද ඒක ඔයගොල්ලන්ට පහසුවෙන් කරන්න පුළුවන් එකක්. මේකත් අපි කතා කරපු දෙකක්. ආගන්තලයේ ඉෂෙඩ් සංකීර්ණ සංඛ්‍යාවට අදාළ ලක්ෂ්‍ය ඇසුරින් ඍණ ඉෂෙඩ්ට අදාළ ලක්ෂ්‍ය නිර්මාණය කරන්නේ කෙසේද? ඔයගොල්ලන්ට මතක ඇති අර සංකීර්ණ සංඛ්‍යා දෙකක අන්තරය නිරූපණය කරනකොට අපි මේ සම්බන්ධයෙන් කතා කළා. බීජ ගණිතමය කර්ම සිදු නොකර ඒ කියන්නේ අපි මෙහෙම ඇඳගත්තොත් එහෙම ඉෂෙඩ් හා ඉෂෙඩ් බා අගන්තලයේ පිහිටන ආකාරය සැලකිල්ලට ගැනීමෙන් ඉෂෙඩ් ධන ඉෂෙඩ් බා හා ඉෂෙඩ් ඍණ ඉෂෙඩ් බා ආගන්තලයේ පිහිටන ස්ථාන ඔබට නිර්ණය කළ හැකිද? ඔන්න මෙන්න තියෙනවා ඉෂෙඩ් කියන එක, මෙන්න තියෙනවා ඉෂෙඩ් බා කියන එක. අපි දන්නවනේ දැන් අර අර්ථ දැක්වීම අනුව මේකේ ප්‍රතිබිම්බෙන්නේ නේ. දැන් මේ ජ්‍යාමිතිකව තමයි අපි මේ ඉෂෙඩ් ධන ඉෂෙඩ් බා හොයන්න යන්නේ. දැන් පොඩ්ඩක් හිතන්න බලන්න මේ එකක් තමයි ඕගොල්ලන්ට පුළුවන් අර සංකීර්ණ සංඛ්‍යා දෙකක එකතුව මොකක්ද කියලා හොයලා ඒ අනුව ඉෂෙඩ් ධන ඉෂෙඩ් බා තියෙන්න ඕනි කොතනද කියලා තීරණය කරන්න පුළුවන්. මොකද සංකීර්ණ සංඛ්‍යා දෙකක එකතුවේදී ඒ ආකාරය තවදුරටත් හිතන්න පුළුවන්. මොකද්ද අපි කරන්නේ අර මෙතන ඉඳන් මූල ලක්ෂ්‍යයේ ඉඳන් මේක අඳින්නේ. හරි? මේ ආකාරයට ඇඳලා විකර්ණය මේ සමාන්තරාශ්‍රය සම්පූර්ණ කරනවා. මේ මොකක්ද දෙන්නේ? මේක තමයි මෙහෙම සම්පූර්ණ කරාම ඉෂෙඩ් ධන මොකද මේක අනිවාර්යෙන් අපි දන්නවා සමාන්තරාශ්‍රය සම්පූර්ණ කළාම මෙතෙන්ට එනවා ඒක ලක්ෂ්‍ය. මොකද මේක මේ පාද දෙක සමානයි ප්‍රතිබිම්බාකාරය නිසා. එහෙම නැත්නම් අර අපිට පුළුවන් මේවා ඛණ්ඩාංක ජ්‍යාමිතිය අනුව අපි දන්නවා මේ ඉෂෙඩ් ධන ඉෂෙඩ් බා යට දෙක තමයි මේ තියෙන්නේ නේ. අර ඔයගොල්ලන්ට බලන්න පුළුවන් අර ඛණ්ඩාංක අනුව මේකම තමයි මෙතෙන්ට එන්නේ කියලා ඛණ්ඩාංක ඇසුරෙන් හිතනකොට. එතකොට මෙතෙන්ට එන්නේ එහෙනම් මොකද්ද? මේහා සමානම දුර තියෙන එක. ඒ මම පෙන්වුවේ ඉෂෙඩ් ධන ඉෂෙඩ් බා. ඒ වගේම ඔයගොල්ලන්ට පුළුවන් ඉෂෙඩ් ඍණ ඉෂෙඩ් බා මොකද්ද? ජ්‍යාමිති අර්කේ මේ මම හැමතිස්සෙම මේ ඉෂෙඩ් බා කියලා කියන්නේ අර ප්‍රතිබද්ධය කියන එක. ඉෂෙඩ් එහි ප්‍රතිබද්ධයට එකතු කරාම එන ලක්ෂ්‍ය කියන එක. මේක එතකොට මේ ඉෂෙඩ් කියන එක පළවෙනි වෘත්ත පාදයේ වෙන්න ඕනේ නැහැ. ඒ ඕන තැනක තිබිලා මේ දෙයම තමයි ජ්‍යාමිතිකව සිද්ධ වෙන්නේ. මේක හතරවෙනි එකත් ඕගොල්ලන්ට දැන් මේ අභ්‍යාස කරන්න පුළුවන් ඔබටම ඔබ නිවසේදී අපි ඊළඟ පාඩමේදී මුණ ගැසීමට පෙර මේ අභ්‍යාස හොඳින් ප්‍රගුණ කරලා තියන්න. එතකොට තමයි ඔබේ ඉගෙනුම් ඵල කරා ඔබට ළඟා විය හැක්කේ. හොඳයි. තවත් දවසකින් සංකීර්ණ සංඛ්‍යා තුලින් හමු වෙනතුරු ඔබ සියලු දෙනාට ආයුබෝවන්.